හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ ජූලි මාසයේ 16 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 3:30ට ඒ වගේම සිඩ්නි වේලාවෙන් රාත්‍රී 8ට නවසීලන්තයේ වේලාවෙන් රාත්‍රී 10ට ආරම්භ වෙන ධර්ම සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ, දේශනාවට සහ සාකච්ඡාවට. අදත් අප කෙරෙහි ඉමහත් අනුකම්පාවෙන් නවසීලන්තයේ සිට අපට සම්බන්ධ වෙනවා අවසරයි පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සවනට සිසිලස වෙනුවෙන් පාද නමස්කාර කර පිළිගන්නවා. ඒ වගේම ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපට කියා දෙන ලෙසට. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට පරම කරුණාවෙන් සත්වයන් කෙරෙහි පතර මහා දයාවෙන් මෛත්‍රියෙන් තමන් වහන්සේගේ පූර්ණ සිතකය වචනේ කැප කරලා අනාදිමත් කාලයක් තිස්සේ පාරමී ධර්මයන් සම්පාදනය කොටගෙන බෝධිපාක්ෂික ධර්ම සමුදාය තමන් වහන්සේගේ సంతානයේ වඩාගෙන දියුණු කොටගෙන පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගනිමින් සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ තථාගතයන් වහන්සේට සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා. ඒ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් අවබෝධය කොටගෙන පරම කරුණාවෙන් යුක්ත ලෝකයාට දේශනා කොට වදාළ ශාන්ත වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයට ධර්ම රත්ණයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුව අවබෝධ කර ගනිමින් ආහුනීයාදී ගුණයන්ගෙන් සමන්නාගතව ලෝකයට අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය වූ ආර්ය මහා සංඝරත්නයේ ශ්‍රාවක මහා සංඝරත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. අනන්ත අපරිමාණ ගුණ ඇති බුද්ධ රත්නයේ ආනුභාව බලයෙන්, ධම්ම රත්නයේ ආනුභාව බලයෙන්, සංඝ රත්නයේ ආනුභාව බලයෙන් තුනුරුවන් ගුණ හිතා වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන් මෙරට පිරට වශයෙන් මේ කතනයට මේ දේශනාවට ඇහුම්කන් දීගෙන සිටින්නා වූ සියලු දෙනාම මේ දක්වාම වඩාගත්තා වූ දියුණු කරගත්තා වූ පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අදත් අපි මේ පින්වතුන් කෙරෙහි කරුණාවෙන් කියා දෙන මේ ධර්ම කාණ්ඩය සෑම දිනාටම හොඳින් තේරුම් ගන්නට, වටහා ගන්නට, අවබෝධය කර ගන්නට නුවණ පහළ වේවා, ප්‍රඥාව අවදි වේවා කියලා අපි බොහෝ මෛත්‍රියෙන් කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. නුවණ අවදි කරගෙන ප්‍රඥාව වඩාගෙන කිසියම් විදියකින් කිසිම ආකාරයකින්වත් තමන්ගේ හිතේ නීවරණ ධර්මයන්ගෙන් පීඩාවක් ඇති කරගන්නේ නැතුව හිත පිරිසිදුව පවත්වාගෙන මේ පින්වතුන්ට මානසිකාරයෙන් යුක්ත මේ ධම් කොටස අසාගෙන මේ ධර්ම කාණ්ඩයේ මෙනෙහි කරගෙන මේව ප්‍රතිපදාවක් කොටගෙන සෑම දිනාටම සංසාර දුකින් මිදිලා අමා මහ නිවෙනින් සැනසෙන්න ලැබේවා. නිවන් පිණිස මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරමින් අපි මේ වෙලාවේදී මේ පින්වතුන්ට එක්තරා සූත්‍ර දේශනාවක කොටසක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අද මේ සූත්‍ර දේශනාව ඉදිරිපත් කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුල් කාලයටම සම්බන්ධ විශේෂිත චරිතයක් එක්කාසු කරගෙනයි. ලෞතර බුදුරජාණන් වහන්සේ පුරපසළොස්වක්
වෙසක් පුරපසළොස්වක පොහොය දවසේ ලෞතර බුද්ධත්වයට පත් වෙලා මාස 2කට කිට්ටුවෙන්න තරම් කාලයක් උන්වහන්සේ බුදු වෙච්ච ප්‍රදේශයේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශ්‍රයේ බොහොම සන්තෝෂයෙන් සැපයෙන් වැඩ ඉඳලා ඊට පස්සේ උන්වහන්සේ ඇසල පුරපසළොස්වක පොහොය දවස කිට්ටුවෙන්ට බරණැස ඉසිපතනාරාමයට වඩිනවා. බරණැස ඉසිපතනාරාමයේදී පස්වග මහණුන් වහන්සේලාට ධර්ම දේශනා කරලා ඒ වගේම උන්වහන්සේලා රහත් භාවයේ පිහිටුවලා ඒ පලාතේ හිටපු යස කුල පුත්‍රයා සමග තවත් විශාල පිරිසක් ධර්ම දේශනා මාර්ගයෙන් මාර්ගඵල අවබෝධ කරවලා සංසාර දුකින් මුදවලා ඊළඟට මෝණීය ප්‍රතිපදාව දේශනා කරමින් නාලක ස්වාමින් වහන්සේට මාර්ගයේ පෙන්ලා දීලා ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ වස්තුම් මාසයෙන් පස්සේ උන්වහන්සේ වැඩම කරනවා නැවත ගයා ශීර්ෂයට. ඒ අතරමඟදී බද්දවග්ගිය කුමාරවරුන්ට ධර්ම දේශනා කරලා මාර්ගඵලවල පිහිටුවලා උන්වහන්සේ ගයා ශීර්ෂයේ හිටිය ජටිලයෝ 3 දෙනා ගයා කාශ්‍යප නදී කාශ්‍යප ආදී ඒ අය රහත් භාවයේ පිහිටවලා ඒ පිරිසත් එක්ක උන්වහන්සේ වැඩම කරනවා රජගහ නුවරට. මේ රජගහ නුවරට එන්නේ ඔය කාලේ වෙනකොට ජනවාරි පෙබරවාරි වගේ වෙනවා අද කාලේ හැටියට ගත්තම. උන්වහන්සේ ඊළඟට වේළුවනාරාමයේ පිළිගන්නවා බිම්බිසාර රජතුමාගෙන් රජගහ නුවර වැඩෙන්න ඉන්න කාලේ. මේ විදිහට රජගහ නුවර වැඩ ඉන්නකොට උන්වහන්සේට බුද්ධ ශාසනයට රුකුල් වෙන බුද්ධ ශාසනයට පිහිටක් වෙන බුද්ධ ශාසනය රැකගන්ට මහා ශක්තියක් වෙන චරිතයක් හමු වෙනවා මුණ ගැහෙනවා. ඒ තමයි සුදත්ත කියන ඒ නමින් හිටපු සත්පුරුෂ අනාථපිණ්ඩික සිටුවරයා. අනාථපිණ්ඩික සිටුතුමාට එහි ධර්ම දේශනා කරලා ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමාගෙන් ආරාධනාවක් ලබා ගන්නවා අනාථපිණ්ඩික සිටුතුමාගේ ගම්පලාතට වඩින්න කියලා. සද්ධාව තිබෙන්නා වූ සත්පුරුෂ අය නිසා බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා ගොඩාක් සැනසෙනවා. පිළිවෙත් මාර්ගයේ ගමන් කරන්නට පුළුවන් වෙනවා. උන්වහන්සේලාට සිව්පසේ ලබා දෙමින් ඒ දක්වන්නා වූ කරුණාව, ඒ දක්වන්නා වූ දයාව මෛත්‍රිය නිසා ඒ ස්වාමින් වහන්සේලාගේ පිළිවෙත් ගුණ පුරාගෙන චිත්තේ වඩාගෙන ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බවට පත් කරගෙන ඒ ස්වාමින් වහන්සේලාට සසර දුකින් මිදලා යන්න උපකාරය. මේ බුද්ධ ශාසනයේ පළමුවෙන්ම වෙහෙරක් පූජා කරපු චරිතයක් තමයි බිම්බිසාර රජතුමා. එතනින් පස්සේ විශාල සංඝ පිරිසකට සංසාර දුකින් මිදලා යන්න ධර්මයේ හැසිරෙන්න උදව් වෙන උපකාරණ විහාරස්ථානයක් හදලා පූජා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමා. රජගහ නුවරදී මුණ ගැහෙන බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් Tamanගේ රටට වඩින්න කියලා ඒ කියන්නේ සවැත් නුවර කොසල් රාජධානියේ තිබෙන සවැත් නුවරට වඩින්න කියලා ආරාධනාවක් කරනවා. ඒ ආරාධනා බාරගත් තථාගතයන් වහන්සේ පලාතට වඩිනවා. මේ අනාථපිණ්ඩික සිටුතුමා අපි කවුරුත් දන්නා පරිදි කෝටි ගණන් ධනෙ වියපෑදම් කරලා විසිතුරු විහාරස්ථානයක් සකස් කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඒ විහාරේ පූජා කරනවා ජේතවනාරාමේ නමින්.
මේ සිටුතුමා උදේ කාලෙත් ඒ වගේම දහවල් කාලෙත් දවසකට 3 වතාවක් වැඩිම එක වතාවක් හරි ජේතවනාරාමේ ස්වාමින් වහන්සේලා දකින්ට බලන්ට වඳින්ට ලෞතර බුදුරජාණන් වහන්සේට අපෝපකාර දක්වන්නට අපෝපස්ථාන කරන්නට මෙතුමා යනවා. ඉතින් මේ යන සෑම අවස්ථාවකදීම මේ අනාථපිණ්ඩික සිටුතුමා මොනාහරි දෙයක් ස්වාමින් වහන්සේලාට හදාගෙන කියාගෙන තමයි යන්නේ. උදෙත් එහෙමයි හැන්දාවට යනකොටත් ගිලම්පසක් හරි මොකක් හරි අරගෙන යනවා. මේවා සත්පුරුෂ පින්වතුන්ට හොඳ වටිනා උපදේශාත්මක ඒ වගේම හොඳ ගුණ ඇති කරගන්න හොඳ ගුණ. යම්කිසි කෙනෙක් අනාථපිණ්ඩික සිටුතුමාගේ ජීවන චරිතය කතාව අහලා හොඳයි කියලා හිත සතුටු කරගන්නවා වගේ නෙවෙයි. ඒ වගේම ඒ චරිතයේ තිබෙනා වූ දෙයක් ඒ චරිතයේ තිබෙන දෙයක් තමන්ගේ ජීවිතයට එක්කාසු කර ගැනීම හරියම වටිනවා. ඒ ජීවිතයට ඒක ගරු කිරීමක්. එතකොට අද කාලේ වුණත් එවැනි ගුණ එකතු කර ගන්නා වූ චරිත වර්තමානයේ වුණත් ස්වාමින් වහන්සේලා හමුවෙන්ට දකින්ට බලන්ට විහාරස්ථානයකට අරණ්‍යයකට සේනාසනයකට යනකොට හිස් අතින් යන්නේ නැතුව මොනාහරි දෙයක් අරගෙන ගිහිල්ලා පූජා කරන ගතියක් තිබෙනවා. ඒක හරි වටිනවා. අපි යම්කිසි දෙයක් අපේ දෑතින් පූජා කරලා හිත පුරව ගන්නට මේ වගේ ගුණ ජීවිත ආශ්‍රය කරන්න ඕනේ, කියවන්න ඕනේ, හිතන්න ඕනේ. ඊළඟට මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ එක්තරා විදිහක චරිත ස්වභාවයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ තමන් වෙනුවෙන් මහන්සි කරවන්නේ නැතුව ඉඳීම. බුදුරජාණන් වහන්සේත් මෙතුමාට වරින් වර බණ දේශනා කළා තිබෙනවා. සරියුත් මුගලන් ස්වාමින් වහන්සේලාත් මෙතුමාට වරින් වර බණ දේශනා කළා තිබෙනවා. එහෙම බණ දේශනා කළත් ගොඩාක්ම කියලා තියෙන ධර්ම කරුණු දානමාන වලට සම්බන්ධයි. හේතුව මේ සිටුතුමා ගොඩාක් කැමති මේ දන් දෙන්න. ඒ වගේම දානමාන කටයුතු කරන්න. ස්වාමින් වහන්සේලාට අවශ්‍ය දේවල් පූජා කරන්න. හරි කැමති. ඒ නිසා එතුමාගේ ඒ ජීවිතයට ගැළපෙන ඒ චරිතයේ වැඩි භාවිතා වෙන දේවල් සතුටින් කරගන්නට බුදුරජාණන් වහන්සේ එහෙම ධර්ම දේශනා කර. ඉතින් දානමය පින්කම් සිද්ධ කරගන්න ආකාරය කියලා දෙනවා. ඒ වගේ ආනිසංස තථාගතයන් වහන්සේ බෝධිසත්ව භූමියේදී සිදු කරගත්ත දාන පාරමිතාවන් පිළිබඳවත් මෙතුමාට කියලා දෙනවා. මෙන්න මේ විදිහට ඉතින් ගොඩාක් හොඳ චරිතයක්, හොඳ ගුණවන්ත චරිතයක්, හොඳ ශ්‍රද්ධාවන්ත චරිතයක්, පිනින් පිරීලා, ගුණෙන් පිරීලා, ධර්මයෙන් වැඩිලා අපි කාටත් අවසානයේදී සිද්ධ වෙන දේ තමයි කෙලවර මරණයටපත් වීම. මෙතුමාටත් ඒ ජීවිතයෙන් වයෝ වෘද්ධ වුණා. මෙහෙම ගිහිල්ලා මේ සිටුතුමා මරණාසන්න භාවයටපත් වුණා. ගිලන් වුණා. මේ වෙලාවේදී මේ ඇඳට වුණා. ඇඳට වෙලා දැන් කල්පනා කරනවා ළඟ හිටපු මිනිස්සෙකුට කතා කරලා සේවකයෙකුට කතා කරලා කියනවා මට හරි අමාරුයි. ඒක නිසා මේ විහාරස්ථානයට ගිහිල්ලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේට මතක් කරන්ද මම දකින්ට කැමතියි කියලා. මං ඉස්සර වෙලාම කිව්වා
ගිහිල්ලා විහාරස්ථානෙට ගිහිල්ලා ඉස්සර වෙලාම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බැහැ දකින්න. මගේ වචනෙන් තථාගතයන් වහන්සේට වන්දනා කරන්න. වන්දනා කරලා කියන්නේ මම අසනීපයි බොහොම අමාරුවෙන් ඉන්නේ කියලා මතක් කරා. ඊළඟට සරියුත් ස්වාමින් වහන්සේ ගාවටත් යන්න කිව්වා. උන්වහන්සේටත් මගේ වචනෙන් මං වඳින විදිහට වන්දනා කරන්න කියලා කිව්වා. වන්දනා කරලා මගේ මේ අසනීප ස්වභාවයත් මතක් කරන්න. ඊළඟට මතක් කරලා මේ සරියුත් ස්වාමින් වහන්සේට මාව ටිකක් බලන්න එන්න පුළුවන් ද අනුකම්පාවෙන් ආරාධනාවක් කරන්න කියලා දැන් මේ මිනිස්යාට මේ අනාථපිණ්ඩික සිටුතුමා මතක් කරනවා. ඇත්තටම ආරාධනාවක් ඇතුව හෝ නැතුව එතුමා වෙනුවෙන් ස්වාමින් වහන්සේලා වඩිනවාමයි. නමුත් මේ ආරාධනාවත් කරා. ඉතින් මේ මිනිස්යා මේ පණිවිඩය අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේටත් මතක් කරලා සරියුත් ස්වාමින් වහන්සේටත් මේ කාරණේ මතක් කළා. ඉතින් සරියුත් ස්වාමින් වහන්සේ ආරාධනාවත් පිළිගත්තා. පිළි අරගෙන ඉතින් මේ සිවුරු පෙරවගෙන ඉතින් සුපුරුදු විදියට පාත්‍ර සිවුරු දරාගෙන ආනන්ද ස්වාමින් වහන්සේටත් මේ කාරණේ කියලා මේ පණිවිඩයක් කියවලා තිබෙනවා අනාථපිණ්ඩික සිටුතුමා අසනීපයි පොඩ්ඩක් බලන්න ඉන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ බොහොම ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් නිසා ස්වාමින් වහන්සේ නමක් වෙන නිසා උන්වහන්සේටත් කතා කරගෙන දැන් සරියුත් ස්වාමින් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ඒ මාලිගාවට වැඩම කරනවා. ඇත්තට මේ වැඩම කිරීම ඒ තරම් විහාරස්ථානයේ ඉඳලා දුර නෑ. අද කාලේ හැටියට අයින් ගියොත් 62ක් විතර දුර ප්‍රමාණයක් තියෙන්නේ. ඒ ස්ථානෙට දැන් මේ ගෙදරට උන්වහන්සේ වැඩම කළා. බුදුරජාණන් වහන්සේට මතක් කරලා දැන් මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ මාලිගාවට වැඩියා. උන්වහන්සේ එන බව දැනගෙනම ආසන සකස් කරලා තිබෙනවා. පනවලා තිබෙනා වූ ආසනේ උන්වහන්සේලා වැඩ ඉඳගෙන මේ අනාථපිණ්ඩික සිටුතුමාට මේ එතුමාගෙන් අහනවා මේ දුක සැප. දැන් කොහොමද අසනීප බව දැනගත්තා ඉස්සෙල්ලා දැනුම් දුන්නා. දැන් මේ තමන්ගේ ශරීරයේ තිබෙනා වූ අසනීප తত্ত্বය කොහොමද? විශේෂයෙන්ම අසනීප తত্ত্বය කියලා කිව්වන් පස්සේ ඇතිවෙනා වූ වේදනාව. ඉතින් වේදනාව, තරහා ගැනීම, දුක මේ රූපයටනේ මේ හිතට ඇතිවෙන ස්වභාවයක් නෙවෙයි මෙතන කතා කරන්නේ. මේ ඇඟයි දැන් මේ ප්‍රශ්නේ උලා තියෙන්නේ. ඇඟට ගන්න බෑ. ඉතින් මේ ශාරීරික දුක් වේදනාව දැන් අහනවා. ඒ වෙලාවේදී මේ තුමා කියනවා ස්වාමීනි මට නම් දරා ගන්න හරිය අමාරුයි. මට ඇති වෙලා තිබෙන මේ වේදනාව ඉවසන්න හරිය අමාරුයි. මේ ශරීරේ පෙළනවා, තද කරනවා, දවනවා. මේ වායුව කිපිලා මාව මේ පුදුම විදිහට තලනවා කියලා. සරියුත් ස්වාමීන් වහන්සේට මෙතුමා කියනවා. කියන්නේ කොහොමද? න කමනීය, න යාපනීය. මට ඉවසන්න බෑ. මේක පවත්වා ගන්නට බෑ. බාල්හා මේ දුක්ඛ වේදනා, මේ දුක්ඛ වේදනාව පුදුම විදිහට දැඩි. මාව යට කරගෙන ඉන්නේ. අභික්කමන්ති. මේක වැඩි වේගන මට දැනෙන්නේ මේක පුදුම විදිහට වැඩෙනවා. අඩුවීමක් නැහැ. මේක වැඩි වෙන විදිහට තමයි මට දැන් තේරෙන්නේ. මේ Tamanට දැනෙන්නා වූ ශාරීරික වේදනාව ගැන මේ අවසාන අවස්ථාවේදී මෙතුමා සරියුත් ස්වාමීන් වහන්සේට Taman දන්න විදිහට මේ විදිහට මතක් කරනවා. එකක් තමයි මහා බලවත් පුරුෂයෙක්, ශක්තිමත් මිනිසෙක් තියුණු ආයුධයක් අරගෙන හිසු මොදුනෙන් තද කරලා නිකන් හිර කරලා පෙලන්නා වගේ, කූරකෙක් අනින්නා වගේ මේ වගේ වේදනාවක් මගේ ඔළුවට දැනෙනවා. මේක අපේ පින්වතුන් හොඳට මතක තියාගන්න. ඔය කොයි කාටත් මේක එනවා. මේ වගේ අවසාන අවස්ථාවක
අවසාන අවස්ථාවක් අපිට අපි හැම එක්කෙනාටම එනවමයි. ඉපදිච්ච හැම එක්කෙනාටම මරණය එනවා. බයෙන් හිටියත් බය නැතුව හිටියත් ඕක එනවමයි. මරණාසන්න අවස්ථාවකදී ශාරීරික වශයෙන් මානසික වශයෙන් දැනෙන්නා වූ දැනීම මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ මේ විස්තරේ තිබෙනවා. කියාගන්න පුළුවන්කම තියෙන නිසා මෙතුමා කියනවා මහා ශක්ති සම්පන්න මිනිස්සෙක් ඔළුවට තියලා මේ අවියකින් හිර කරලා පෙරනවා වගේ පීඩා කරනවා වගේ බලවත් වේදනාවක් මගේ ඔළුවට දැනෙනවා. අනිත් එක තමයි මහා ශක්ති සම්පන්න මිනිස්සෙක් මොකක් හරි මේ හිස වටේ ලණුවක් දාලා අර වරපටින් තද කරනවා වගේ තද කරලා ලණුවකින් හිර කරනවා වගේ බැඳලා හිර කරනවා වගේ බැඳලා තද කරනවා වගේ මහා පුදුම කකියන හිර කරන වේදනාවක් මගේ ඔළුවට දැනෙනවා. ඊළඟට කියනවා සරියුත් ස්වාමීන් වහන්සේට ස්වාමින් වහන්සේ මේ හරක් මරණ මිනිස්සු හරකුන් කපන්න ගන්න ආයුධයක් තිබෙනවා. ඒකට කියනවා මේ ගෝවි කත්තය කියලා. මේ හරක් මරන්ට පාවිච්චි කරන තියුණු මුවහත් තිබෙන ආයුධයකින් හරියට මගේ මේ බඩේ ඈපැත්තල කපාගෙන යනවා වගේ මට මේ උදරයේ පුදුම විදිහේ කකියන වේදනාවක් ඇති වෙනවා. හොඳට බලන්න මේ වේදනාවල් මතුවෙන තැන් කියන විදිය. හිසේ වේදනාව, ඇඟේ වේදනාව මෙතුමා Tamanට දැනෙන විදිය ඒ සරියුත් ස්වාමින් වහන්සේට මතක් කරපු විදිය. දැන් මේ සූත්‍ර දේශනාවේ නම් තියෙන්නේ එක පෙළට දිගට මේ විදිහට මේ pāli භාෂාවෙන් ඕක තියෙන්නේ මෙහෙමයි. න මේ භන්තේ සාරිපුත්ත කමනීයං න යාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා අභික්ඛමන්තිනෝ පටික්ඛමන්ති අභික්ඛමෝසානම් පඤ්ඤායතිනෝ පටික්ඛමෝති. ඔන්න සූත්‍ර දේශනාවේ ඔය විදිහට තමයි තියෙන්නේ. අපිට කියන්න ලේසි. ඊළඟට කියනවා සෙය්‍යතාපි භන්තේ සාරිපුත්ත බලවා පුරිසෝ තින්හේන සිඛරේන මුද්දනි අභිමත්තේය ඒව මේව කෝ භන්තේ සාරිපුත්ත අදිමත්තා වාතා මුද්දනි ඌහනන්ති. දැන් ඕක මේ සූත්‍රයේ තියෙනට අපිට කියන්න පුළුවන්. මේ පින්වුතුන් හිතනවද ඔය විදිහට ඔය ස්වරූපයෙන් පණ ඈතුව කිව්වා කියලා? ඕක මේ සූත්‍ර දේශනාව පළවෙනි ධර්ම සජ්ජායනාවේදී ආනන්ද ස්වාමින් වහන්සේ ගලපලා කියන කාරණය. කවදාකවත් මරණාසන්න අවස්ථාවකදී යම්කිසි කෙනෙක් මරණ වේදනාවෙන් පීඩා විඳ ඉන්නකොට ඔය විදිහේ එක ස්වරූපයකින් කතා කරලා එක ටෝන් එකකින් එක ස්වරයකින් කතා කරන්න බෑ. එහෙමනම් එයා රෝගී නෑ. ගිලනේ කියන්නේ ගිලන් විදිහටයි. වචන සමහර වචන ශබ්ද නෑ. සමහර වචන හඬයි. සමහර වචන පැහැදිලි. සමහර වචන අපැහැදිලි. සමහර වචන ශබ්දේ හොඳයි. සමහර වචන ගිලී යනවා. ප්‍රකාශ කරන්න ගියාට ප්‍රකාශ වෙන්නේ නැහැ. ඉතින් මේ වාගේ අවස්ථාවක් මේ. ඉතින් මේ ඔය වචන ටික ඔය සූත්‍රයේ තියෙන විදිහටම කියාගන්න පුළුවන්කම තියෙනවා නම් ලස්සනට ගලපලා ග්‍රැම විදිහට pāli භාෂාවේ තියෙන විදිහටම එහෙම වුණා නම් එහෙම රෝගයක් තියෙනවයි කියලා පේන්නෙම නැහැනේ. එහෙම නෙවෙයි. මේකේ තියෙන්නේ හරිය අමාරුවෙන්. මට අමාරුයි ස්වාමීන් වහන්සේ. අපි දන්නේ කොහොමද කිව්වේ? එක වචනයක් කියලා තව ටිකක් වෙලා ඉඳලා කිව්වද? ඊළඟට ටිකක් අමාරුවෙන් කිව්වද? අපි දන්නේ නමුත් ලෙඩ වෙච්ච වෙලාවක අපි සාමාන්‍යයෙන් අද කාලේ ස්පිරිතාලයකට යනවානේ. එතකොටත් ලෙඩ වෙච්ච කෙනෙක් ගෙවන වාට්ටුවේ සුරසැප තිබෙන 5 star හෝටලයක් වගේ ස්පිරිතාලයක හිටියත් ඒ වෝඩ් එකට ගිහිල්ලා ඇඳේ ඉඳකට කතා කරනකොට ස්පිරිතාලේ හොස්පිටල් එක 5 star type එකේ තිබුණාට ලෙඩා ඉන්නේ ලෙඩ ගානේ. එතකොට කතා කරනකොට මොන මැෂින් එකේ මොන ඇඳේ හිටියත් කියවෙන විදියක් තියෙනවනේ. මේ අනාථ පිණ්ඩික සිටුතුමාට ඔන්න ඔය වගේ තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. හැබැයි ටිකක් ගැටගසගසා හරි කතා කරන්න පුළුවන් හැකියාවකුත් එතුමාට තිබිලා තියෙනවා. හේතුව බුද්ධ ශාසනයේ
ගොඩාක්ම පින් කරගත්ත, ගොඩාක්ම කුසල් වඩාගත්ත, ගොඩාක්ම මේ ධර්මයෙන් වැඩෙන ස්වාමින් වහන්සේලාට උදව් කරපු, උපකාර කරපු වටිනා චරිතයක්. ඒක නිසා කැඩි කැඩි හරි කියාගන්න පුළුවන් ගතියක් එතුමාට තිබෙනවා. ඒක නිසා ඒ සිහිය තියෙන නිසා තමයි මේ පණිවිඩකාරයෙක් එවලා මේ ස්වාමින් වහන්සේට ආරාධනා කෙරෙව්වේ. හැබැයි මේ වචන කතා කිරීම ලෙඩෙකුගේ ස්වභාවයයි. දැන් ඊළඟට කියනවා මේ හරක් මරන්නෙක් ඒ තියුණු ආයුධයකින් බඩ කපාගෙන යනවා වගේ පුදුම විදිහේ දැවිල්ලක්, ඒ වගේම පීඩාවක් මගේ මේ උදරයේ තිබෙනවා. තවත් එකක් කියනවා. හරි ශක්ති සම්පන්න බලවත් මිනිස්සෙක්. මිනිස්සු දෙන්නේ බොහොම කෙසඟ දුබල මිනිස්සෙක් උස්සගෙන ගිහිල්ලා අඟුරු වලක තියලා, ගිනි අඟුරු වලක තියලා තවන්නේ. නිකන් ඒකේ දෙපැත්තෙන් අල්ලගෙන අත් දෙකම කකුල් දෙකෙනෙක් කකුල් දෙකෙන් අල්ලා ගන්න, අනිත් දෙකෙනා කකුල් දෙකෙන් අල්ලා ගන්නවා. ඊට පස්සේ ගිනි අඟුරු වලට මෙහෙම බාවනවා දෙන්න දෙපැත්තේ. අන්න ඒ වගේ හිතුවොත් තැනක්, ආන්න ඒ වගේ මගේ ඇඟ දනවා. මගේ ඇඟ දනවා පිච්චෙන. ඒ වගේ මහා දැවිල්ලක් මට දැනෙනවා. ඔය Tamanට දැනෙන විදිහ මේ වාතයෙන්, ඒ වගේම උෂ්ණයෙන්, තේජෝ ධාතුවෙන් Tamanට වෙන ශාරීරික ඒ පීඩනය, දුක, කායික දුක්ඛය සරියුත් ස්වාමින් වහන්සේට මේ අනාථපිණ්ඩික සිටුතුමා කියන විදිහ. හොඳට හිතන්න, අපිට මේක නේයි කියලා ගරන්ටියක් තියනවද? නැහැ. ස්වාමින් වහන්සේලා උනත්, ගිහි පින්වතුන් උනත් මේ තදබල වේදනාව මේ මට්ටමින් හෝ මේට වැඩියෙන් හෝ අඩුවෙන් එනේ කියනවා පාර ගන්නට සූදානමින් ඉන්න ඕනේ. ගෙදර හෝ වේවා, හොස්පිටල් එකේ හෝ වේවා, මේ தත්ත්වයට අපි යනවා. මේ தත්ත්වයට එන එක සිහියෙන් නුවණින් යුක්තව අපි බාර අරගෙන ඒ ධර්මයේ දකින්ට හයිය හදාගන්නට. ඒක තමයි අපි ධර්මයේ පාවිච්චි කිරීමෙන් කරගත යුතු, අපේ ජීවිතයට කරගත යුතු යහපත. දැන් මේ විදිහට මේ Tamanට දැනෙන වේදනාව, Taman විඳින පීඩාව, මේ අදිමත් වූ මේ දාහය, දැඩි රස්ණය, තැවීම මෙතුමා මේ ස්වාමින් වහන්සේට උපමා 4කින් කියලා දෙනවා. මෙහෙමයි කියලා. මේක අහපු සරියුත් ස්වාමින් වහන්සේ කල්පනා කරනවා මේ කියන විදිහට මෙතුමා වැඩිකල් ජීවත් වෙන එකක් නැහැ. මේ සරියුත් සාමුදුරන්ට හිතෙනවා මේ සිටුතුමා මේ විඳින්නේ බොහෝම මාරාන්තික වේදනාවක්. මේ වේදනාව නම් හරි අමාරුයි අයින් කරන්න. මේ සරියුත් ස්වාමීන් වහන්සේට හිතෙනවා. ඇයි මෙහෙම හිතන්නේ? මේ පින්වතුන් අහලා තියෙනවා අර කාශ්‍යප ස්වාමීන් වහන්සේට ඇති වුණානේ වේදනාවක්. අසනීප වෙච්ච වෙලාවක කාශ්‍යප ස්වාමීන් වහන්සේ බලන්න බුදුරජාණන් වහන්සේ වැඩියන්නේ. ඉතින් ඒ කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙම අහනවනේ මොකද්ද කාශ්‍යපය ඔබට දැනෙන වේදනාව, පීඩාව කොහොමද කියලා අහනවනේ. ඒ අහනකොට බුදුරජාණන් වහන්සේට කාශ්‍යප ස්වාමීන් වහන්සේ දේශනා කරන මට හදි පුදුම බලවත් වේදනාවක් කායික වශයෙන් තිබෙනවා. මේක වැඩි වෙන ස්වභාවයක් තිබෙනවා. නමුත් මේක අඩු වෙන එකක් නෑ. මෙහෙම බලවත් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරනවා බොජ්ජංග ධර්ම, කුසල ධර්ම, බොජ්ජංග ධර්ම දේශනා කරනවා. බොජ්ජංග ධර්ම වලට සාවධානව අසාගෙන හිටපු ස්වාමීන් වහන්සේගේ වේදනාව, රෝගය, වේදනාව නැති වෙලා හරි
මේ නිරෝගී භාවයක් සුවයක් ඇති වෙනවා. දැන් එතකොට මේ කාරණය සරියුත් ස්වාමීන් වහන්සේ දන්නේ නැද්ද? දන්නවා. නමුත් මේ වයෝවෘද්ධ මේ ගිහි උපාසකතුමා මේ අනාථපිණ්ඩික සිටුවරයා මේ කියන කතාව දිහා බැලුවම වයසයි, ගිලම් භාවයි, ලෙඩ දුක් ඉන්න විදිහ බැලුවම මේ ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නවා මේක මාරාන්තික වේදනාවක්, මේක නැති කරන්න නම් බෑ. මේක නැති කරලා නැවත මේ අනාථපිණ්ඩික සිටුතුමා ගොඩ ගන්නවා කියන එක ඒක කරන්න බෑ. ඒක මේ වැඩක් නැති වැඩක්. ඒක නිසා මේ සාමාන්‍යයෙන් දෙයක් කතාවක් කරනවට වඩා මේ සිටුතුමාට මේ වෙලාවේ හොඳ බණක් කියන්න ඕනේ. ධර්මයක් කියලා දෙන්න ඕනේ කියලා මේ ස්වාමීන් වහන්සේගේ බණ කතන තිබෙනවානේ. සරියුත් ස්වාමීන් වහන්සේගේ ධර්ම කතන හරි ගැඹුරුයිනේ. හරි ගැඹුරු විස්තර ඊළඟට පුදුම විදිහට යම්කිසි දෙයක් මහ ලොකු වස්තුවක් අරගෙන දෙකට කපලා දෙකට කඩලා ඒක හතරට දාලා පොඩියට කඩලා ඒ කඩාගත්ත දේවල් වල තිබෙන ධර්ම ස්වභාවව දැක ගන්නට විනිවිද යන්න පුළුවන්, ඒවාට බැහැගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවනේ. ඒ සරියුත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවල, ධර්ම විස්තරවල ආන්න ඒ වාගේ ඒ මට්ටමේ නමුත් මෙතුමාට ගැළපෙන ප්‍රමාණයේ ධර්ම කතනයක් කරොත් හොඳයි කියලා සරියුත් ස්වාමීන් වහන්සේට අදහස් වෙනවා. ආන්න ඒ අදහස් ඇතුව ඒ හිතවිල්ලත් එක්ක සාමාන්‍ය වෙනදා වගේ බණක් කියන්නේ නැතුව දැන් සරියුත් ස්වාමීන් වහන්සේ මේ පළවෙනි බණ දේශනාව කරනවා නෙවෙයි. මීට කලිනුත් සරියුත් ස්වාමීන් වහන්සේ මෙතුමාට බණ දේශනා කළා තිබෙනවා. නමුත් අද කියන්නේ සාමාන්‍යයෙන් දානයක පිහිට සාමාන්‍ය ලෝක ව්‍යවහාරයේ කතා කරන මට්ටමේ නෙවෙයි, ඊට වඩා අතුලාන්තයකට ගිහිල්ලා ධර්මයක් දේශනා කරනවා. ආන්න එතන තිබෙන ධර්මය මේ 아무තු ස්වરૂපයක් ගන්න. අපේ මේ පින්වතුන් හොඳට හිතට අවදි කර ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තිබෙනවා ආකාර දෙකක්. ඒ තමයි සම්මුති සත්‍යයේ පිහිටලා සම්මුති වශයෙන් කරුණු ගලපලා දේශනා කරන දේශනාවක් තිබෙනවා. පරමාර්ථ පැත්තේ ගිහිල්ලා සත්වයෝ පුජ්‍යලයෝ නැති ආශ්‍රිත ධර්ම දේශනා කරන ක්‍රම තිබෙනවා. මේ ජීවිතයේදී දානමය පින්කමක් කරාම කල්ප ලක්ෂයකින් මත්තේ මේ සක්විති රජ වෙනවා, ඒ කාලය තුල දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබනවා, මේ විදිහට වෙනවා කියලා කියනකොට ඒව ඇවිල්ලා සම්මුති ව්‍යවහාරයේ පවත්වන්නා වූ සම්මුති දේශනා. ඒකේ නිකන් පුජ්‍යලයක් නැති වුණත් తాවකාලික සංසාරයේ ගමන් කරන නාමික පුජ්‍යලයක් ඉදිරිපත් වෙනවා. ඒකට කියනවා අපි ප්‍රඥප්තිය පැනවීම කියලා. ඉතින් ප්‍රඥප්ති පැනවීම වශයෙන් ඉන්නවා මේ ප්‍රඥප්ති සම්මුති සත්වයෝ ඉන්නවා. හැබැයි එහෙම කතන දේශනා තිබෙනවා. මේ ධර්මයේම දේශනා කරනවා කියලා කියන්නේ ඔය සත්වයක් ඉදිරිපත් කරගන්නේ නැතුව සත්ව සංඥාවකට ගොඩ වෙන්න ඉඩ තියන්නේ නැතුව සත්ව සංඥාවක් ගෑවෙන්න නැතුව තියෙන සත්ව සංඥාවලුත් ගැලවිලා යන විදිහට ධර්ම දේශනාවක් කරනවා නම් ඒවට කියනවා පියෝ ධර්ම දේශනාවක් කියලා. ඒක ටිකක් ගැඹුරුයි. ඒක හරි ගැඹුරුයි. ඒ කියන්නේ දැන් මේ සරියුත් ස්වාමින් වහන්සේ ඔන්න ඔය වගේ බණ දේශනා කරන ස්වාමින් වහන්සේ නමක්. ඒක නිසා තමයි මේ වෙන කතාවල් කියන්නේ නැතුව මේ සිටුවරයාට දැන් බණම කියන්න ඕන, බණ කතාව, බණ දෙයක් කියන්න දේශනාවක් කරන්න ඕනේ කියලා මේ අදහස් කරන්නේ. දැන් මේ අපි හැම එක්කෙනාගේම ජීවිතවල තිබෙනවා මේ මිනිස්සයා කියලා ගන්නෙ ඇස් දෙක,
කන් දෙක, නාසය, දිව, ශරීරය, හිත. මේ කට්ටලය. ඊළඟට අනිත් විදිහට ගත්තොත් එහෙම ඇඟක් තිබෙනවා බඹයක් විතර උස. ඊළඟට මේ රූපයක්. ඊළඟට ඒකේ ඇස්සේ විදින ගතියක් තිබෙනවා. ඊළඟට ඒකෙන් නිකන් අදහස් ගන්න, සංඥා සකස් කර ගන්න ගතියක් තිබෙනවා. හොඳ නරක කර්ම රැස් වෙන ඒ චිත්ත ගතියක් තිබෙනවා. යම් දේවල් දැනගන්න මනසක් තිබෙනවා, හිතක් තිබෙනවා. මේ කට්ටලේ තමයි තවත් විදිහකට මේ සත්වයා කියලා ගන්න. දැන් මේ ධර්ම කට්ටලේ තමයි ලෝකයේ භාවිතයේ වශයෙන් හෝ වේවා පාවිච්චිට හොවා දැන් මේ සත්වයේ පුද්ගලයේ කෙනෙක් කියලා මේ පටලවාගෙන ඉන්නේ. දැන් මෙහෙම තිබෙනා මේ ධම් කට්ටලයේ සත්ත්ව කතා, පුජ්‍යන කතා, පුරුෂ කතා ගන්න නැතුව, කෙනෙක් කියන එක ගන්න නැතුව ඒක ගැලවෙන්න යම්කිසි විස්තරයක් කරන්න ඕනේ. අන්න ඒ විස්තරය මේ ස්වාමින් වහන්සේ මේ විදිහට ඉදිරිපත් කරනවා. උන්වහන්සේ දේශනා කරනවා තස්මා තීහතේ ගහපති ඒවං සික්ඛිතබ්බං. මේ අනිත් වචනේ. තස්මා තීහතේ ගහපති ඒවං සික්ඛිතබ්බං. එහෙනම් ගෘහපතිය ඒ කියන්නේ ඔය දැන් ඔබට ඔය වගේ වේදනාවක්, තදබල වේදනාවක්, තදබල කැක්කුමක් ඔය තීට වෙනවා නම් ඇඟට දැනෙනවා නේද? උපමා හතරකින්ම කිව්වනේ. මේ පිහියකින් කපනවා වගේ, උලකින් අයිනවා වගේ, මිනිසු දෙන්නේ ගින්දේ තපනවා වගේ, මේ ඊළඟට කිව්වා මේ ලණුවක් ඔලුවට දාලා කරකවනවා වගේ මහා බලවත් තද බල වේදනාවක් දැනෙනවායි කියලා. මේම දැනෙනවා නම් ඔබ මේ විදිහට සික්ඛිතබ්බං. සික්ඛිතබ්බං කියන වචනය මේ කියන්නේ හික්මෙන්ට ඕන කියලා. හික්මෙන්ට ඕන කියන එක තමයි ඔක පරිවර්තනය. එහෙම ඔය ගොඩාක් තැන්වල තිබෙන්නේ. ඔබ මේ විදිහට හික්මෙන්ට. ඇත්තට මොකද්ද මේකෙන් කියන්නේ? තස්මාති හිතේ ගහපති ඒවන් සික්කිතබ්බන්. දැන් මේ කොහොමද මේ තුමා මේ මර ඇඳේ ඉඳගෙන මේක හික්ම වෙන්නේ? මේකෙන් කියන්නේ හික්මෙනවයි කියලා කියන්නේ ඕකේ තියෙන්නේ මානසිකාර වැඩක් කරන්න කියලා දෙන්නේ. මෙහෙම දැන් ඔය මේ කියනවා දැන් සික්ඛා පදං. ඒ කියන්නේ ට්‍රේනින් ප්‍රිසෙප්ට්. සික්ඛා පදේ කියලා කියන්නේ මේ ට්‍රේන් වෙන්න, පුහුණු වෙන්න එක්තරා කැලලක් ගන්නවා. පානාති පාතා වේරමණී සික්ඛා පදං. සත්ව ඝාතනෙන් වැළකී සිටීම පුරුදු වෙන්න එපායි. ඒ පුරුදු වීමට මම ඒ කාරණේ බාර ගන්නවා. සික්ඛා පද. ඉතින් ඒ වගේ මේක දැන් මෙතුමාට මේ අවසාන අවස්ථාවේදී මේ හිත පුරුදු කරන්න. කය වචනේ නෙවෙයි. ඒක දැන් කය තියෙන්නේ ඇඳේනේ. ඇඳේ තිබෙන කය. ඕකෙන් සත්තු මරයි කියලාද, වර්ධ ඇසිරෙයි කියලාද, හොරකම් කරයිද කියලා නෑ. තියෙන ශාරීරියේ ඇඟවත් හසුරුව ගන්න බෑනේ. එවැනි කෙනෙකුටනේ දැන් මේ සරියුත් සාන්නස ධර්ම දේශනා කරන්නේ. ඊළඟට මේ මනස කතා කරගන්නත් අමාරුනේ. හැබැයි මේ සරියුත් ස්වාමීන් වහන්සේ මේ ධර්ම විස්තරය ප්‍රදානය කරන්නේ එතුමාගේ අර වේදනාව හඳුනා ගන්නට පුළුවන්, වේදනාව හඳුනාගෙන Tamanට ඉදිරිපත් කරන්න පුළුවන් වෙච්ච හිතටයි. ඒ හිතට තමයි මේ ටික තැම්පත් කරන්නේ මේ ස්වාමීන් වහන්සේ. ඒවං සික්ඛිතබ්බං. මේ විදිහට මෙනෙහි කරන්න, මේ විදිහට හිතින් හිතන්න, මේ විදිහට ට්‍රේන් කරන්න. අපිටත් ඔය හිතේ දාගෙන මේක ට්‍රේන් කරන්න. ලෝකේ දිහා බල බල ට්‍රේන් කරන්න ඕනේ. ඒවං සික්ඛිතබ්බං. කොහොමද හික්මෙන්නේ? කොහොමද හිත පුරුදු කරන්නේ? කොහොමද ට්‍රේන් කරන්නේ? න චක්කුං උපාදීස්සාමි. මම මේ ඇස උපාදාන කරන්නේ නැහැ. මම මේ ඇස
උපාදාන කරන්නේ මේක තදින් ගන්නෙ නැහැ. තදට ග්‍රහණය කරගන්නේ නැහැ කියලා මෙනෙහි කරන්න කියලා. ඊළඟට කියනවා මේ ඇහැ අපි ගමු මෙහෙම ඇහැ ඊළඟට තමන්ගේ කන ඊළඟට තමන්ගේ නාසය දිව කය ඊළඟට හිත. දැන් මේ තමන්ගේ ඇහැ තමන්ගේ කන තමන්ගේ නාසය තමන්ගේ දිව තමන්ගේ කය තමන්ගේ හිත කියලා කියනකොට මේ තමන්ගේ එහෙම නැත්නම් මගේ ඇහැ මගේ කන මගේ දිව මගේ නාසය මගේ ශරීරය මගේ හිත. ඔකේ තියෙනවා නේද මේ මට අයිති ගෑවිච්ච ගතියක් මගේ කියලා ගත්ත ගතියක් මගේ කියලා මේ ළඟට මට අයිති කියලා මම කියලා ආන්න ඒ වැඩේ කරනවා නම් ඒකට කියනවා ග්‍රහණය කරනවා තදින් ගන්නවා ලාටු වෙනවා උපාදානය කරනවා කියලා. තද්ද බල විදියට ගන්න. මගේ කියලා මට අයිති කියලා ගන්න. ඒක නිසා මේ ඇහැවත් මේ කනවත් නාසය දිව ශරීරයේ හිතවත් මගේ කියලා මේ තද බල විදිහට උපාදානය කරන්න එපා. තණ්හා ගන්නවා ගන්න එපා. තණ්හාවෙන් බැඳ ගන්න එපා කියන එක තමයි මේකෙන් කියන්නේ. ඔතෙන්ට තණ්හා කරන්න එපා. හැබැයි මේ විදිහට කියන්නේ කාරණයක් එක්කයි. ඒ කියන්නේ මේ මගේ කියලා ගාව ගන්නෙත් නැතුව තෘෂ්ණාව දාගන්නෙත් නැතුව මේ ආධ්‍යාත්මික ආයතන 6 ආධ්‍යාත්මික ආයතන 6 ගැන ගන්න එපා. බලවත් ගන්න එපා. දැන් මේකේ තියෙන එක්තරා කාරණයක්. ඒ තමයි මේ ඇහැ මේ කන නාසය දිව ශරීරයේ හිත කියන මේවා ගන්න ලාටු කරගන්න බැඳ ගන්න මගේ කියලා ගන්න ගැනීම විදි තුනක් තියෙනවා. ගැනීම විදි තුනක් තියෙනවා. එකක් තමයි එක විදියකට ගන්නවා තණ්හාවෙන්. මේ මගේ ඇහැ මගේ කන මගේ කියලා. ඊළඟට ගන්නවා මාන්නේ. අනිත්‍ය ගන්නවා දෘෂ්ටි. මෙන්න මේ ගැනීම තුනෙන් තමයි අපි මේ වැඩේ වරද්දාගන්නේ. මේ ලෝකේ ඉන්න සත්තු මේ ක්‍රම තුනෙන් තමයි මේක ගහගන්නේ. තණ්හාවෙන් ගන්නවා, මාන්නෙන් ගන්නවා, දෘෂ්ටියෙන් ගන්නවා. දැන් මෙතන තියෙන තව ප්‍රශ්නයක්. මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ජීවිත ජීවන චරිතය ගැන සලකා බලනකොට එතුමා ලෞතර බුදුරජාන් වහන්සේගෙන් කලින්ම බණ අහන්නේ බරණැස් නුවරදී මේ රජගහ නුවරදී බරණැස් නුවරදී නෙවෙයි රජගහ නුවරදී වේළුවනාරාමේ ධර්ම දේශනා කරනකොට බුදුරජාන් වහන්සේ විසින් ඒ ධර්මය අහලා තමයි ඒ ප්‍රසාදනීය වශයෙන් ඔන්න මේ බොහෝම සන්තෝෂෙන් යුක්තව ඒ ධර්මය අවබෝධ කරන සෝවාන් වෙන්නේ. එතකොට සෝවාන් වෙච්ච ආර්ය පුද්ගලයෙක් තමයි මේ අනාථපිණ්ඩික සිටුතුමා. සෝවාන් වෙන වෙලාවේ බලන්න සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය කියන ධර්ම කාරණා තුන සම්පූර්ණයෙන්ම නැති වෙලා දැවිලා පිච්චිලා අළු වෙලා අනුසය වශයෙන්ම අයින් වෙලා යනවා. සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස. මෙතන සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඔය පුජ්‍යලවාදී දෘෂ්ටිය. පුජ්‍යලයක් හැටියට කෙනෙක් හැටියට ගන්නවා කියන එක. එතකොට ඒ වගේ සෝවාන් වෙච්ච කෙනෙකුට නැවත වතාවක් මේ දෘෂ්ටියෙන් ගන්න එපා පුජ්‍යලයක් ගැන හිතන්න එපා කියලා කියන එක කියනකොට ඒක නිකන් අර මේ බණ දැනගෙන නිදහස් වෙලා ඉන්නේ කෙනෙකුට ඒකමයි කියනවා. මෙතන තිබෙන්නේ තණ්හාවෙන් බැඳීම් වශයෙන් මේකට ඇලුම් කරන්න එපා කියන කතාව. කියන්නේ දැන්
සෝවාන් වෙච්ච එක්කෙනාට උනා තණ්හාව නැසලා නැහැනේ. දෘෂ්ටිය නැති බව හැබෑව. තණ්හාව නැසලා නැහැනේ. ඒක නිසා ඇලීම් වශයෙන් ඊළඟට බැඳීම් වශයෙන් මාන්න වශයෙන් සලකන්න අවශ්‍ය නැහැ. අනිත් එක තමයි තව කාරණයක් තිබෙනවා. මේකේ තිබෙනවා මේ පුදුම බලවත් විදිය මේ චිත්ත පෙරලිය ගැන මතු කරන බණ කතනයක්. මේ ආධ්‍යාත්මික ආයතන ගැන ඔය විදිහට හිතන්න එපා, ග්‍රහණය කරගන්න එපා කියලා තව වචනයක් ඔගේ තිබෙනවා. නචමේ චක්කුනිස්සිතං විඥානං භවිස්සති කියලා. ඒක මේ ඔය සූත්‍ර විස්තරي විතරයි ඔය වෙනි පදයක් යොදලා තිබෙන්නේ. නචමේ චක්කුනිස්සිතං විඥානං භවිස්සති කියලා කියන්නේ මේ නිස්සිත කියන වචනේ ඇවිල්ලා කියන්නේ තණ්හාවෙන් ග්‍රහණය කරනවා, මාන්නෙන් ග්‍රහණය කරනවා, දෘෂ්ටියෙන් ග්‍රහණය කරනවා. දැන් අපිට තිබෙනවා මෙන්න මෙහෙම වැඩක්. ඒ තමයි අපේ හිතේ සිද්ධ වෙන දෙයක් තිබෙනවා. අපිට හිතමු මොකක් හරි වැටහෙන්නේ නැහැ කියලා. දැන් වැටහෙන්නේ නැති දෙයක් අපි හොයලා කාරණේ හොයලා දැන් මේ වැටහෙන්නේ නැති තාක්කල් මේක දැන් අපේ ફોකස් එක තිබෙන්නේ මේක හොයාගන්න ඕනේ. මේකට පිළිතුරු හොයන්න ඕන කියලා. යම්කිසි වෙලාවක මේ ඕක අපිට වැටහි ගියා නම්, තේරුණා නම්, ප්‍රශ්නේ निराකරණය වුණා නම් තමන්ගේ අතින්ම. එතකොට තමන්ගේ හිත ගැන පුදුම විදියට උදම් වීමක් වෙනවා. මගේ හිත, මගේ කල්පනාව, මට වැටහිච්ච විදිය. ඒක නිසා වෙනත් කෙනෙකුට වුණත් ඕක කියන්නේ නැහැ. ඒ තරමටම තමන් රැකගන්න. ඒ කියන්නේ තමන්ගේ වැටහීමට, තමන්ගේ තීරුම් ගැනීමට, තමන්ගේ අවබෝධයට තමන් ලෝභ කරනවා. තමන් මාන්නේ හදාගන්නවා. ඔන්න ඔය වගේ එකක් වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? ඒ හිත ග්‍රහණය කරනවා. හිතට ඇලෙනවා. හිතට බැඳෙනවා. මේ සරියුත් ස්වාමීන් වහන්සේ මේ අනාථපිණ්ඩික සිටුතුමාට කියනවා මේ ඇස කියන එකට බැඳෙන්නත් එපා, තණ්හාවෙන් ග්‍රහණය වෙන්නත් එපා. හැබැයි මේ ඇසට තණ්හාවෙන් ග්‍රහණය වෙන්නේ නැති මනසක් හැදෙනවා. ඒකට කියනවා චක්කුනිසිත විඥානය කියලා. ඒකට ඇලෙන්නත් එපා. ඒ වගේ එකක් මට ඇතෙන්නත් එපා. දැන් ඔය අපි ඔය මේ භාවනා වැඩසටහන් වල අපි ඔය විද්‍යාව හරියට දැකලා තියෙනවා. මේ ඒ තමයි ඔය පොඩි ඔය ආනාපාන සතිය, විදර්ශනාව ඔහොම පොඩ්ඩක් එහෙම මේ වඩාගෙන යනකොට අර හිතේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා නීවරණ ධර්ම ටිකක් අර ගැවසෙන ගතිය නැති වෙලා අඩු වෙලා මේ තුනී වෙලා යනකොට ওই භාවනා වැඩසටහන් වල මේ අපේ හිතේ පුදුම අවදි වීමක් එනවා. නිකන් තේරෙන්නේ නැති ඒවා තේරෙන, වැටහිච්ච නැති දේවල් වැටහෙන මහා අමුතු මානසික ප්‍රබෝධයක් හැදෙනවා. ඔය වෙලාවට ඒ භාවනා කාර්යයාගේ හිත ටිකකට අයින් කළා, මොන හරි අකුසල ධර්ම ටිකක් අයින් කළා. හැබැයි තමන්ගේ හිතේ වෙන මෙනෙහි කිරීම ගැන ඇලීමක් ඇති වෙනවා. ඕකට කියනවා නිකාන්තයෙන් බැඳෙනවා කියලා. ඕක ගොඩ දකින්නවා අපි. සමහර කෙනෙක් ඒකේ කොච්චර ග්‍රහණය වෙනවද කියලා බැලුවොත් එහෙම සමහර කෙනෙක් Tamanට භාවනාව කියා දීපු ගුරුවරයාත් ඕව යනවා. කියන්නේ දැන් මට හරි. දැන් මගේ තියෙන ඥානයක්. මට මේක හැන්ඩල් කරන්න පුළුවන් කියලා භාවනා ගුරුවරයාට පවා අභියෝගයක් වෙන විදිහට යනවා. එහෙම ගුඩ්ඩෝ ඉන්නවා. මේ සරියුත් ස්වාමීන් වහන්සේ මේ නචමේ චක්කුනිස්සිතං විඥානං භවිස්සති කියලා කියන්නේ එහෙම මානසිකාරයක් තුළ උපාදානය කරන්නේ නැතුව හැදෙන හිත උනත් ඇහැගෙන මෙනෙහි කරන්නා වූ මානසිකාර හිත ගැන උනත් ඇලීමක් බැඳීමක් ග්‍රහණයක් තියාගන්න එපා. ඒකේ නිශ්චිතය හදාගන්න එපා.
ඒකට තණ්හාවෙන් හේතු වෙන්න යන්න එපා. ආන්න මේ මෙනෙහි කිරීම කියනවා. ඕක බොහොම ගැඹුරු කාරණයක්. භාවනා වැඩසටහන් වල මෙන්න මෙහෙම එකක් තිබෙනවා. මේ භාවනා වැඩසටහන් වල මේ මෙනෙහි කළා වූ හිත මෙනෙහි කරන්න කියලා එකක් උදව් කියලා දෙනවා. දැන් අපි මෙහෙම හිතමු. මේ සරියුත් ස්වාමීන් වහන්සේගේ දේශනාව හොඳට මේ අනාථපිණ්ඩික සූත්‍රය, අනාථපිණ්ඩික වාද සූත්‍රය හරි ගැඹුරින් පරිශීලනය කරන්න මෙන්න මෙහෙම. අපි භාවනා කරනකොට අපිට කියලා දෙනවා මෙහෙම. මෙනෙහි කරපු හිත මෙනෙහි කරන්න. ඒ කියන්නේ දැන් අනු කයේ වේදනාවක් ඇති වෙනවා. ඇඟේ වේදනාවක් ඇති වුණාන් පස්සේ ඒ ඇඟේ ශරීරයේ දන හිසේද බෙල්ලේද උදරයේද ඒ වේදනාව තියෙන තැනට හිත යොදන්න. හිත යොදලා ඒ වේදනාව දිසා හොඳට නුවණින් බලාගෙන නුවණින් මෙනෙහි කරගෙන හිත පවත්වනකොට ඒ වේදනාව නැති වෙලා දියාරු වෙලා හැංගිලා අයින් වෙනවා. එතකොට මේ වේදනාවේ ස්වરૂප ටිකක් තිබෙනවා නම් ඒකත් තේරෙනවා. වැඩි යන වේදනාව, හැංගී යන වේදනාව ඔන්න මතුවෙනවා. ඒ තේරුම් ගැනීමක් වැටහීමක් ඇති වෙනවා. එහෙම වැටහෙනකොට එතන වැඩ කරන්නේ වේදනාව අරමුණු කරපු හිතක්. වේදනාව අරමුණු කරපු හිත එතකොට වේදනාවේ හේතු වෙලා නිතිබෙන්නේ. එතකොට වේදනාවේ තිබෙනා වූ ගතිය දැනගෙන වේදනාව අයින් වෙනකොට වේදනාවේ තිබෙන ඇලීම බැඳීම අයින් වෙනකොට ඒ ඇලීම නැති බැඳීම නැති හිත තියෙනවනේ. ඒක ඇතුළේනේ තියෙන්නේ. ඒක ඇවිල්ලා වේදනා නිශ්චිතයක්. හිතක්. හිත මෙතනින් ඇලෙන්න එපායි කියලා මෙතනින් ඇලෙන්න එපා, ඔතන ගැටෙන්න එපා, ඔතන අයින් වෙන්න ඇලී බැඳී යන්න එපායි කියලා අරමුණෙන් අයින් කරනකොට ඊට පස්සේ මේ ඇලීම ගිහිලා හේතු වෙනවා ඒක මෙනෙහි කරපු හිතේ තවරෙනවා. ඒක මෙනෙහි කරපු හිතේ තවරෙනවා. අන්න එහෙම එකක් වෙනවා. මේ රැයට ටෝච් එක ගැහුවන් පස්සේ මේ දැන් අපි ඔය මේ රැයට ටෝච් එක ගැහුවම මේ ඒ ඔය සත්තු පේනවා. මැස්සෝ ඔය වගේ මේ කෘමි සත්තු පේනවා. ඉතින් අපි ටික වෙලාවක් ටෝච් එක ගහගෙන එනකොට ඒ සත්තු ඒ පියඹල යනවා. හැබැයි ඒ සත්තු අපි ටෝච් එක ගැහුවම මෙහෙ පේනුනට ටිකක් ඈතින් ඊට පස්සේ මොකද වෙන්නේ ටික වෙලාවක් කරලා ටෝච් එකේ මූණේ වහනවා. ටෝච් එකේ මූණේ ඇවිල්ලා ටෝච් එකේ ග්ලාස් එකේ වහනවා. අර එහෙ පේන්නේ නැහැ. ඌ මෙහෙට එනවා. ආන්න ඒ වගේ එකක් වෙනවා. ඒ වගේ එකක් වෙනවා මේ හිත මෙනෙහි කරන්නා වූ අරමුණෙන් අයින් වුණාම ඒකේ මාන්නෙන් අයින් වුණාම ඒකට තණ්හා කරන එකෙන් අයින් වුණාම ඊට පස්සේ එතනින් අයින් වෙලා තණ්හාව නිකාන්තිය අර ඒක මෙනෙහි කරපු හිතේ තවරෙනවා. අන්න ඒකට කියනවා මේ ඒකෙත් නච්ච මේ චක්කුනිස්සිතං විඥානං සෝතනිස්සිතං විඥානං ජීවහානිස්සිතං ගහනනිස්සිතං විඥානං ජීවහානිස්සිතං විඥානං කායනිස්සිතං විඥානං මනෝනිස්සිතං විඥානං මෙන්න මේකේ ඒ විඥාණයෙත් තියාගන්න එපා මේ මට තේරෙනවා මේ මට වැටහීම මට දැන් ටිකක් හොඳයි මේ විදිහට මෙනෙහි කරොත් හොඳයි ඕක තියාගන්න එපා. ඒක තමයි හැම වෙලාවෙම මේ සරියුත් ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ බාහිර ආධ්‍යාත්මික චක්කු සෝත ගාන જીවහා කාය මන කියන ඒවා මෙනෙහි කරනකොට එතනින් ගැලවිලා යන නිශ්චිත ඒවා තණ්හාව මාන දෘෂ්ටිය ආයේ මෙනෙහි කරපු හිතට වැටෙන්න පුළුවන් ඒකි ගෑවෙන්න පුළුවන් ඒකෙන් අයින් කරන්න කියලා කියන්නේ. වටිනාම බණ. වටිනාම දේශනාව. අනිත් එක තමයි බාහිරය. බාහිරය කියලා කියන්නේ රූප, වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, જીවහා රූපය, රස රූපය,
පොට්ටබ්බ රූපය, ධම්ම ස්වභාවය. මේවා බාහිරයි. මේ දේවල් මෙනෙහි කරනකොට අපිට ඉස්සර වෙලා රූපේ වැටහුනේ නැත්තම් රූපේ වැටහිච්ච ගමන් ඒ රූපයෙන් අයින් වෙච්ච තණ්හාව බැඳීම ඒක මෙනෙහි කරලා අවබෝධ කරගත්ත හිතේ ගහන්න පුළුවන්. ඒක නිසා ඒකටත් උපාදාන කරන්න එපා කියලා කියනවා. ඇලෙන්න එපා කියලා කියනවා. බැඳෙන්න එපා කියනවා. අනිත් එක තමයි ඇති වෙනවනේ ඔය ආයතන නිසා ඇති වෙනවනේ විඥාන හයක්. විඥාන හය කියලා කියන්නේ ඇස නිසා හැදෙන්නා වූ විඥානේ චක්කු විඥානේ, ඊළඟට සෝත විඥානේ, ගාහන විඥානේ, જીවහා විඥානේ, කාය විඥානේ, මනෝ විඥාන හැදෙනවනේ. ඒ මනෝ විඥාන, කාය විඥාන, ඔය විඥාන ධර්ම පිළිබඳව ටිකක් මෙනෙහි කරනකොට ඒ විඥාන වලින් විඥාන වලට ඇතිවෙනා බැඳීමක් අයින් වුණා නම් ඒ උපාදානයේ කරේ නැත්තම් ඒ උපාදානයේ කරන්නේ නැතිකොට ඇතිවෙනා වූ අර හිතටත් ඒක මෙනෙහි කරපු හිතටත් බැඳලා යන්න පුළුවන්. එතෙන්දවත් ඒ මෙනෙහි කරන හිතටවත් ඒ නිශ්චිත විඥාණයටවත් බැඳෙන්න එපා. එතනත් ඇලෙන්න එපා. ඒක අයින් කරන විදිහ තමයි මේ මෙතනින් කියන්නේ. ඊළඟට කියනවා ස්පර්ශ හයක්. ස්පර්ශ හය කියලා කියන්නේ දැන් තිබෙනවනේ චක්කු විඥානය ආව චක්කු සම්පස්සේ තිබෙනවා. ඊට පස්සේ සෝත විඥානය ආව සෝත සම්පස්සේ තිබෙනවා. ගාහන සම්පස්සේ තිබෙනවා. જીවහා සම්පස්සේ තිබෙනවා. කාය සම්පස්සේ, ඊළඟට මනෝ සම්පස්සේ තිබෙනවා. මේ සමහර අයගේ හිත මේ ස්පර්ශයට හරි ලැබි, හරි ඇලීම් වැඩි, හරි එකතුයි. ඒක නිසා මේ ස්පර්ශයට ඇලෙන්න එපා. මේ ස්පර්ශයේ බැඳෙන්න එපා. ස්පර්ශයේ ගන්න එපා. ස්පර්ශේ උපාදාන කරන්න එපා. ස්පර්ශේ උපාදාන කරන්නේ නැතිකොට ඒ උපාදානයේ කරපු ස්පර්ශය දැකගත්ත හිත විඥානය ඒකට යන්න පුළුවන් ඇලීමක්. ඒක නිසා එතෙන්ටත් බැහැ ගන්න එපා. ඒ මෙනෙහි කරපු හිතත් මෙනෙහි කරන්න. ඔය විදිහට උන්වහන්සේ මේ විදිහට ස්පර්ශ 6 ගැන ඊළඟට වේදනා ස්වභාව 6ක් තිබෙනවනේ. චක්කු සම්පස්සජ වේදනාව, සෝත සම්පස්සජ වේදනාව, ගාහන සම්පස්සජ වේදනාව, જીවහා සම්පස්සජ වේදනාව, කාය සම්පස්සජ, මනෝ සම්පස්සජ වේදනාව තිබෙනවනේ. අන්න ඒ වේදනාවල් ගැනත් ඔය විදිහටම ඇලෙන්නේ නැතුව, බැඳෙන්නේ නැතුව, උපාදාන කරන්නේ නැතුව ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂා කරගත්තේ උපාදානය කරපු නැති හිත ගැනත් උපාදානයේ වෙයි, බැඳීමක් ඇති වෙයි. එතනත් පරිස්සම් වෙන්න කියලා මේ ස්වාමීන් වහන්සේ මේ අනාථපිණ්ඩික සුත්තුමාට ওই විදිහට කියනවා. මේක හැබැයි ධර්ම තිබෙනවා මේ විදිහට කාණ්ඩ 77ක් තිබෙනවා. මේක මම මේ වෙලාවේ තරමකට තමයි කියලා දෙන්නේ. ප්‍රශ්නයක් එහෙම මොකක් හරි තියෙන අවස්ථාවකදී ඇහුවොත් ඊළඟට අපි ඒක බලමු. මේකේ ධර්ම කාණ්ඩය හරි ගැඹුරුයි. ප්‍රශ්න එහෙම තුනොත් පසුව අහන්න. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මේ තව ධර්මතා 6ක්. දැන් මෙතන ආයතනික වශයෙන් කිව්වා ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, විඥාන, සම්පස්සේ, වේදනා. තව තිබෙනවා ධර්ම 6ක්. ඒ තමයි මේ තිබෙන පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ඊළඟට මේ ආකාශ ධාතුව, විඥාන ධාතුව, මේ ස්ථාන 6 ගැනත් උපාදාන කරන්න එපා. කොතනකටවත් යන්න එපා. කොතනකටවත් විඥානයේ වශයෙන් උපාදානය කරන්න එපා. මේ විදිහට මේ ධර්මතා 6 ගැනත් කියනවා. ඒ වගේම තමයි ඒ ධර්මතා පඨවි ගැන හිතපු, ආපෝ ගැන හිතපු, තේජෝ වායෝ ගැන හිතපු, ආකාශය ගැන, විඥානය ගැන හිතපු ඒ හිත ගැනත් ආය උපාදානයක්, ඒ වගේම බැඳීමක්, නිශ්චිතයක් හදාගන්න එපා. ওই විදිහට ස්ථාන 6ක් ගැන කියනවා. ඊළඟට කියනවා මේ ස්කන්ධ වශයෙන්. දැන් ඔය කිව්වේ හුදු ආයතනික වශයෙන් සහ ඒකට සම්බන්ධ ධර්ම හැටියට. ඊළඟට මේ විඥානයත් එකතුව
පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ධාතු එක ස්වභාවයකට එක තලයකට කියනවා. ඊළඟට මේ උපාදාන වශයෙන් ගත්ත තියෙනවානේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා මේ පංච ස්කන්ධ ධර්ම. ඒවටත් බැඳෙන්නේ නැතුව ඒවටත් උපාදාන කරන්නේ නැතුව උපාදාන නොකරපු හිත ගැනත් ඇලීමක් හදාගන්න නැතුව පවත්වන්න මේ සරියුත් ස්වාමීන් වහන්සේ ධර්මය විස්තර කරනවා. ওই විදිහට මේ ස්ථාන පහයි ආකාසානං ඡායතන විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතනේ කියනා වූ ආයතන ඒ අරූපාවචර ස්ථාන 6 ගැනත් උන්වහන්සේ ওই විදිහටම කතා කරනවා. ඒ වගේම කියලා දෙනවා. ඊළඟට මේ ලෝකයේ දැන් අපි ඉන්න ඒ පංචස්කන්ධය අපි ගත්තොත් එහෙම මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ වශයෙන් ගත්තොත් එහෙම ඒ පංචස්කන්ධයේ වර්තමානයේ තිබෙන තැනක් තිබෙනවනේ. ඒක ඇවිල්ලා මේ කාම රෝගයට අයිති මනුස්ස ජීවිතයක්නේ. මනුස්ස ශරීරයක්, මනුස්ස ඇඟක්, මනුස්ස හිතක් එහෙමනේ තියෙන්නේ. ඒක සලකනවා ඉද ලෝක කියලා. ඒක ඒ වෙලාවට විඥානයේ ක්‍රියාත්මක වෙන ආයතන. ඊට පරිබාහිර ඒවා අනිත් ඒවා දිව්‍ය ලෝකේ වුණත් ඊළඟට බ්‍රහ්ම ලෝකේ වුණත් මොන ලෝකයක් වුණත් ඒවා ඇත්තට වශයෙන්ම ඒවා බාහිර ලෝක. ඒක නිසා මේ ලෝකයට ඇලෙන්නත් එපා. ඇලිච්ච නැති හිතට ඇලෙන්නත් එපා. මෙතනින් එහා පැත්තේ රූපයකට හෝ කාම ලෝකයකට කොහෙට හරි ඇලෙන්නත් එපා. ඒකට නොඇලිච්ච හිතට බැඳෙන්න යන්නත් එපා. මේ විදිහට මේ ස්වාමීන් වහන්සේ මේ මහා ගැඹුරු බණක් එක්තරා ලතාවකට කියාගෙන යනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දැන් මේක අපි මේ පින්වතුන්ට මේ අපි කියන කතාව ඇවිල්ලා අපේ මට්ටමටනේ කියන්නේ. එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ ඊට වඩා උන්වහන්සේගේ මට්ටමින් පාරමී පුරාගෙන ආපු ඒ මට්ටමින් උන්වහන්සේ දේශනා කරන්නේ. එතකොට දැන් මේ අහගෙන ඉන්න පින්වතුන් අද මේ අහන්නේ ලෙඩ ඇඳ ඉඳගෙන නෙවෙයිනේ. ඉතින් කල්පනාවක් තියෙන පිරිසක්නේ. මේ සූත්‍රයේ දේශනා කරායි කියලා කල්පනාව තිබුණත් ඉතින් මේ පින්වතුන්ට අනාථපිණ්ඩික සිටුතුමාට තරම් තේරෙනවද කියලා කියන්නත් බෑනේ. ওই විදිහට මේ කාරණා ටික කියනකොට එක විශේෂත්වයක් තිබෙනවා. අපිට ජේතවනාරාමේ දුරයි. අනාථපිණ්ඩික සිටුතුමාට ජේතවනාරාමේ ළඟයි. අපිට සරියුත් ස්වාමීන් වහන්සේ හරි දුරයි. ශ්‍රද්ධාව ගෞරවය තිබෙනවා. අනාථපිණ්ඩික සිටුතුමාට සරියුත් ස්වාමීන් වහන්සේත් ආනන්ද ස්වාමීන් වහන්සේත් හරි ළඟයි. අපි සරියුත් ස්වාමීන් වහන්සේත් ආනන්ද ස්වාමීන් වහන්සේත් දැකලා නැහැ. මේ ජීවිතේ අනාථපිණ්ඩික සිටුතුමා උන්වහන්සේලා දෙනමම දැකලා තිබෙනවා. ළඟ ඉන්නේ. දානෙත් පූජා කරලා තිබෙනවා. උන්වහන්සේලාගේ කතා ස්වරූපය හොඳට අනාථපිණ්ඩික සිටුතුමා දන්නවා. අපි දන්නේ නැහැ. උදේට යනකොට කොහොමද කතා කරේ? කොහොමද සුවපත් වේවා කිව්වේ? මොන භාෂාවෙන්ද අපි දන්නේ නැහැ. පාලි භාෂාවෙන්, මගධ භාෂාවෙන් කියලා අහනවා. කියපු විදිහ අපි දන්නේ නැහැ. ජේතවනාරාමයේ අපිට දුරයි. සරියුත් ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ අපිට දුරයි. අනාථපිණ්ඩික සිටුතුමාත් අපිට දුරයි. ඒ ජේතවනාරාමේ හදපු කාලය වශයෙන් ගත්තොත් එහෙම අවුරුදු 2500 කාල වශයෙන් උත් අපි දුරයි. දැන් මේ සිද්ධිය සිද්ධ වෙන ස්ථානේ බැලුවම අනාථපිණ්ඩික සිටුතුමා ජේතවනාරාමේ ඒ ස්වාමීන් වහන්සේලා හරි ළඟයි. භාෂාව ළඟයි. ඔවුනොවුන්ගේ සිතුවිලි හරියට හඳුනනවා. කියන කාරණා හරියට හඳුනනවා. මේ සූත්‍ර දේශනාවේ කියපු කාරණා වරින් වර පොඩ කියලා තිබුණත් මේ වගේ පිළිවෙලකටම දේශනා කළා නැහැ. දැන් බලන්න මේකේ තිබෙන්නේ මේක කොයි හරිය ගැනද කියන්නේ. මේ හරිය මේ විදිහට බණ දේශනා කරනවා කියන එක මේ කොතනක් අල්ලලාද මේ සරියුත් ස්වාමීන් වහන්සේ කියන්නේ මේ හරියටම කියන්නේ
රහතන් වහන්සේ නමකගේ රහත් හිත රහතන් වහන්සේ නමකගේ රහත් හිත ගාවලා එතන වද්දලා එතන ස්පර්ශ කරවලා තමයි මේ ස්වාමීන් වහන්සේ මේ දේශනාව කරන්නේ. ඔය தත්ත්වේ නැතුව සාමාන්‍ය කෙනෙකුට ওই වැඩේ කරන්න පුළුවන්ද? මෙනෙහි කරනවා, මෙනෙහි කරපු හිත මෙනෙහි කරනවා. යම්කිසි රූපයක් දකිනවා, රූපයක් දැක්කා කියලා හිත හඳුනා ගන්නවා, ඒ රූපයක් දැක්කා කියලා දැකපු හිත ආයෙ මෙනෙහි කරනවා. සද්දයක් අහනවා, ඒ සද්දේ අහපු හිත දැනගන්නවා, ඒ සද්දේ ආපු හිත දැනගත්ත හිත නැවත මෙනෙහි කරනවා. ඔකට තියෙනවා මෙහෙම. බුදුරජාණන් වහන්සේගේ තිබෙනවා විශේෂිත ඥාන ගුණ, බුද්ධ ගුණ 18ක්. ඒකේ තිබෙනවා මෙන්න මෙහෙම තැනක මුලින් සබ්බං කායකම්ම ඥාන පුබ්බංගම ඥානානු පරිවත්තං කියලා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ සියලුම කායික ක්‍රියාවල් සබ්බං කායකම්ම සියලුම කායික ක්‍රියාවල් කායකම්මං ඥාන පුබ්බංගමං. ඒ කියන්නේ මේ කාය කර්මයන් සිද්ධ වෙන ආකාරය උන්වහන්සේ දකිනවා. ඥාන පුබ්බංගමං ඥානයට හොරෙන් නුවණට හොරෙන් ඒක සිද්ධ වෙන්නේ නැහැ. සිහිය නුවණ හැම වෙලාවෙම කායික ක්‍රියාවට බැහැගෙන තියෙනවා. සබ්බං කායකම්මං ඥාන පුබ්බංගමං ඥානානු පරිවත්තං සබ්බං වචී කම්මං ඥාන පුබ්බංගමං ඥානානු පරිවත්තං. කතා කරන සෑම දෙයක්ම හොඳට මෙනෙහි කරලා තමයි කතා කරන්නේ. ඒකට නුවණ වැද්දිලා තියෙනවා. සබ්බං මනෝකම්මං ඥාන පුබ්බංගමං ඥානානු පරිවත්තං. ඊළඟට කායික ක්‍රියාවල් දැකපු හිත, වාචසික ක්‍රියාවල් දැකපු හිත, ඊළඟට මනස, මානසික සිතුවිලි. ඒ විදිහට බැලුවම හැම එකක්ම නුවණේ ගෑවිලා, නුවණේ තැවරිලා, නුවණේ ස්පර්ශ වෙලා තමයි තියෙන්නේ. මේක සාමාන්‍ය කෙනෙකුට නෑ. රහතන් වහන්සේගේ උපරිම. රහතන් වහන්සේගේ තැන මේ කියන්නේ. ওই විදිහට කියනකොට දැන් වැඩක් අඩුයි. හොඳට හිතලා බලන්න. දැන් බිස්නස් යන්න කියලා ඊළඟට දානයක් සංවිධානය කරන්න කියලා මේ අනාථපිණ්ඩික සිටුතුමා මේ දානයක් සංවිධානය කරන්නත් නැහැ, බිස්නස් යන්නත් නැහැ, ඔක්කොම කටයුතුත් ඉවරයි. ආයෙ නැගිටින්න පුළුවන් වේද කියලා දන්නේත් නැහැ. හරීම ඔක්කොම ටික හිතින් වගකීම් ඔක්කොම අයින් කරලා මේ එකතෙන් වෙලා ඉන්නේ. මොකක්වත් ගෙවල් දොරවල් අතුගාවද, හැදුවද, ආවද, ගියාද මොකක්වත් වගකීමක් හිතට නැහැ. හිත සම්පූර්ණයෙන්ම හුදකලා වෙලා නිදහස් වෙලා, නමුත් කායික වශයෙන් පීඩාව, වේදනාව විඳ විඳ ඉන්න වෙලාවේ තමයි මෙන්න මේ සරියුත් ස්වාමීන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාගේ හිතට මේ රහත් තත්වයකට ඇදගෙන යන්නා වූ මේ ගැඹුරු බණ කොටස කියන්නේ. හැබැයි මේට කලින් බණ දේශනා කරනකොට එතුමාට වැඩ තිබුණා. බිස්නස් වැඩ තිබුණා. මුදල් ගෙනුදෙනු කරන්න තිබුණා. ඊළඟට දාන සංවිධාන, සේවක සේවයක් පඩිනඩි, ගෙවල් දොරවල් කටයුතු ගොඩාක් තිබුණා. වගකීම්, කරුණු කාරණා හරි ගොඩයි. ඒක නිසා හිත පිරීලා තිබුණා වගකීම් වලින්. දැන් මේ එකතෙන් වෙලා ඉන්නකොට කිසිම වගකීමක් නැහැ, හුදකලා. ඒ හිතකට තමයි මේ සරියුත් ස්වාමීන් වහන්සේ බණ දේශනා කරන්නේ. දැන් මේ විදිහට බණ දේශනා කරනකොට මේ සරියුත් ස්වාමීන් වහන්සේ බණ දේශනා කරනකොට ඔය එක අවස්ථාවකදී මේ අවසානයේදී මේ තුමා අඬන්න පටන් ගත්තා. හරියට කඳුළු ආවැස් දෙකින්. ආනන්ද ස්වාමීන් වහන්සේ කොයි තැන වුණත් හිත උණු වෙන ස්වාමීන් වහන්සේනේ. මේ ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ පොඩි වචනයක් අවවාදයක් දෙනවා මේ සිටුතුමනි මේ ඔය තියෙන දේවල් වලට ඒ තරම් ඇලීමක් බැඳීමක් තියාගන්න එපා. ඕක අත්හරින්න කියලා.
ඉතින් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ හිතන්නේ දැන් මේ තියෙන සම්පත් වලට ඉතින් ගොඩාක් ලොකු බිස්නස් කෙනෙක්. ඒකින්ද මේවට ඇලීම් ඇති කියලා. ඒ වෙලාවේ මෙතුමා කියනවා ස්වාමීන් මම මේ තියෙන දේවල් වලට සල්ලි මුදල් මේ අඳින පළඳින දේවල් වලට මම ඒවට ඇලීමක් ඒ වගේ මගේ හිතේ නැහැ. එහෙම වුණත් මම දැන් ජේතවනාරාමයට යන්න අරගෙන ගොඩාක් කල් බොහෝම කල්. ඉතින් මම මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟින් ඇසුරු කරනවා. ඊළඟට බොහෝම සම්භාවනීය අපේ මේ ස්වාමීන් වහන්සේලා බොහෝම ළඟින් ඇසුරු කරනවා. ඒ වුණාට මට මීට කලින් මේ වගේ ගැඹුරු බණක් කියලා නෑනේ. මේ වගේ ගැඹීර වූ මේ වගේ විසිතුරු වූ ධර්මයක් මට කියලා නෑනේ. ආන්න ඒක නිසායි මට මේ කනගාටු. ඇයි මට එහෙම දේශනා කරේ නැත්තේ කියලා. ඉතින් මේ වෙලාවේ සරියුත් ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඒකත් මේ පින්වතුන්ට වැදගත්. මේ සරියුත් හාමුදුරුවෝ මේ පළවෙනි වතාව නෙමෙයි අනාථපිණ්ඩික සිටුතුමා හමු වෙන. මේක අවසාන වතාව වෙන්න පුළුවන්. නමුත් මේක ඉස්සෙල්ලා බණ දේශනා කළා තිබෙනවා. ඒක වෙන විදියකට. සරියුත් ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ ගෘහපතිය මේ ගිහි ඇඳුම් අඳින ගිහියන්ට ගිහි ඇඳුම් ඇඳගෙන ගිහි කටයුතු කරන මේ ගිහියන්ට මේ වාගේ ගැඹුරු බණ තේරෙන්නේ නැහැ. ඒව රූපී ධම්මේ කතා න පටිභාති. මේ වගේ දේවල් තේරෙන්නේ නැහැ. මේවා තේරෙන්නේ වැටෙන්නේ පැවිදි වූ හිත නිදහස් කරගෙන ඉන්නා වූ අය. පැවිදි වූ හිත නිදහසේ තවා ගන්න ස්වාමින් වහන්සේලාට. ඒක නිසායි ඒවා මතක් කරන්නේ නැත්තේ කියලා කියනකොට අනාථපිණ්ඩික සිටුතුමා කියනවා අනේ ස්වාමින් වහන්සේ මේ ගිහි ගෙවල් වල ඉඳගෙන කටයුතු කරන්නා වූ අය අතරත් සමහර අය ඉන්නවා මේ කෙලෙස් අඩු පක්ෂයේ අය. කෙලෙස් අඩු අප්ප රජක්ඛ ජාතික. එහෙම කෙලෙස් අඩු වැඩ කටයුතු කරගෙන දූ දරුවෝ හදාගෙන කියාගෙන හිටියත් මේ කෙලෙස් අඩු මට්ටමේ තියන අය. ආන්න ඒ වගේ අයට බණ අහන්න නැති වුණොත් එහෙම ඒගොල්ලෝ පිරිහිලා විනාශයටපත් වෙනවා. ඒ වගේම මේ ඒ අයට ධර්ම දේශනා කරොත් ධර්මය අවබෝධ කරගන්න අය ඇති වෙනවා කියලා මේ ගෘහපතිතුමා සරියුත් ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඉතින් කොහොම හරි ඔය බණ ටිකක් දේශනා කරලා සන්තෝෂ වෙලා මේ ස්වාමීන් වහන්සේලා දෙනම ඉතින් ඒ ගෙදරින් අයින් වෙලා පිටත් වෙලා යනවා. පිටත් වෙලා ගිහිල්ලා ටික වේලාවක් යනකොට ආනන්ද ස්වාමීන් වහන්සේත් පිටත් වෙලා ගියා. සරියුත් ස්වාමීන් වහන්සේ පිටත් වෙලා ගියා. ටික වේලාවක් යනකොට අනාථපිණ්ඩික සිටුතුමා මරණයටපත් වුණා. මරණයටපත් වෙලා තුසිත දිව්‍ය ලෝකෙ උපදිනවා. තුසිත දිව්‍ය ලෝකේ ගව් 4ක් විතර ලොකු ශරීරයක් ආලෝකමත් බබලන ශරීරයක් මේ මෙතුමාට ලැබෙනවා. සසරේ යම්කිසි හිතක් පුරුදු කළාද ඒ හිත ක්‍රියාත්මක වෙන විදිහට බලන්න මේ විදිහට. දැන් මේක සිද්ධ වෙන්නේ කොයි වෙලාවෙද කියලා හිතන්න බලන්න. මේක එන්නේ හැන්දෑවේ. මේක සිද්ධ වෙන්නේ හැන්දෑ වෙලාවක. නිකන් ඉර බැහැගෙන යන කාලයක ඔක වෙන්නේ. දැන් ඔය බණ කියන්නේ තුන්න හැන්දෑ වෙලාවක. මේ ස්වාමීන් වහන්සේලා. මෙතුමා අභාව ප්‍රාප්ත වෙන්නේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා පිටත් වුණාට පස්සේ. දැන් කොහොම හරි රැ වෙනවනේ. එතකොට දිව්‍ය ලෝකයේ දැන් ඉපදුනා. තුසිත දිව්‍ය ලෝකේ. එදා රැ මේ අනාථපිණ්ඩික දැන් දේව පුත්‍රයා ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඒ ජේතවනාරාමයේ රාත්‍රියේ එනවා. ඇවිල්ලා ඒ දේව පුත්‍රයා ලස්සන ගාතාවක් කියනවා. ඒ ගාතාව තමයි බොහෝම සංයුත්ත නිකායේ එහෙම තියෙන ගාතාව බොහෝම ප්‍රසිද්ධ. ඉදං හිතං ජේතවනං ඉසි සංග නිසේවිතං
භික්ෂූන් වහන්සේලා නැමැති ඍෂීන් වහන්සේලාගෙන් යවසී ගත්ත මේ ජේතවනාරාමේ ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනම් මම මේ මට මේ ස්ථානයේ ජේතවනාරාමේ දකිනකොට මෙගන හිතනකොට පුදුම විදිහේ ප්‍රීතියක් ඇති කරනවා. ඉතින් ඒ ගාථා ධර්ම දෙක මේ ගාථා ධර්ම දෙකක් තිබෙනවා. කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිතමුත්තමං ඒතේන මච්ඡා සුද්ධන්තින ගුත්තේන ධනේනවා. ඊළඟට මේ ඔය විදිහට ගාථා ටිකක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ ගාථා ටිකක් දේශනා කළ සරියුත් ස්වාමීන් වහන්සේ ගැනත් උන්වහන්සේ මතක් කරනවා. මේ සීලයෙන් සංවර භාවයෙන් සරියුත් ස්වාමීන් වහන්සේ බොහෝම උත්තරීතරයි, ප්‍රඥාවෙන් උත්තරීතරයි. සාරිපුත්තෝ පඤ්ඤා සීලේන උපසමේනච ඊළඟට සංසාර දුකින් එතර වෙච්ච ගිය බොහොම බලවත් ඥානයක් තිබෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් ඒ මේ සරියුත් ස්වාමීන් වහන්සේ තමයි ශ්‍රේෂ්ඨම යෝහිපාරගතෝ බික්ඛු ඒතා පරමෝසියා. ওই විදිහට මේ ලස්සන ගාථා ටිකක් කීපයක් දේශනා කරලා මේ තුසිත දිව්‍ය ලෝකයටම යනවා. මේකත් හොඳට හිතලා බලන්න. සරියුත් ස්වාමීන් වහන්සේත් ආනන්ද ස්වාමීන් වහන්සේත් එදා හැන්දෑවේ ආවා. පහවදා බුදුරජාණන් වහන්සේ රාත්‍රී සිද්ධ වෙච්ච සිදුවීම කියන මෙන්න මෙහෙම සිද්ධියක් ආවා. දේවතාවෙක් ආවා. මේ විදිහට ගාථාවක් කිව්වා. කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ කාන්තේම ස්වාමීනි ඒ වෙන කවුරුවත් නෙවෙයි. ඔය අනිවාර්යයෙන්ම අනාථපිණ්ඩික සිටුතුමාමයි කියලා තේරුම් ගත්තා. ඒක මේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. තව එකක් තියෙනවා. දැන් මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ මේ සූත්‍ර කතාව ඉවරයි. ඊළඟට තිබෙන්නේ අපිට රවුම්නහට තිබෙනවා නම් සාකච්ඡා කරන්න. හැබැයි ඊට කලින් මේ ඇයි කියලා හිතන්න බලන්න. ඇයි මේ තුමා ආපහු ආවේ? එදා රෑම පහවදා දවසක ඉඳි තිබුණා. මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ තිබෙනවා ස්වභාවයක්. මොනාහරි දෙයක් ලැබුණොත් ඒක පරිභෝග කරන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා දීලා ස්වාමින් වහන්සේලාට පූජා කරලා දීලා. ඕක හැම එක්කිනාටම නැහැ. ඔය හොඳ හිතක් ශාසනයක හිතක් තිබෙන්නා වූ අයට සිද්ධ වෙන්නේ. හොඳ හිතක් ශාසනයට බැඳිච්ච හිතක් ශාසනය ගරු කරන හිතක් ඔන්න ඔය වගේ අයට තමයි ඔක තියෙන්නේ. අනිත් අයට ඔක නැහැ. යම්කිසි ගෙදරක වත්තක පිටියක ගහක ගස්ලබු ගෙඩියක් හැදුණා. ඒ ඉස්සෙල්ලාම ගස්ලබු පාවිච්චි කරන්න කලින් ඔය මේ ගැමි සද්ධාවන්ත අය ඒක තුනුරුවන් විසින් පූජා කරනවා. තුනුරුවන්ට පූජා කළා ඊට පස්සේ තමයි තමන් පරිභෝග කරන්නේ. ආන්න ඒ වගේ පුරුද්දක් තිබිච්ච කෙනෙක් තමයි අනාථපිණ්ඩික සිටුතුමා. වේදනාවෙන් ඇඹරි පීඩා විඳ ඉඳලා අවසානයේදී මිය පරලෝ යනවා. මේ ගිහිල්ලා තුසිත දිව්‍ය ලෝකේ ඉපදුනේ බොහෝම සෞභාග්‍යවන්ත කෙනෙක්. කල්පනා කරනවා කොහොමද මට මේක ලැබුණේ? කොහේ ඉඳලාද? ඊට ඉස්සෙල්ලා ආත්මය මනුස්ස ලෝකේ අනාථපිණ්ඩික සිටු නමින් හිටපුවම ඒ වෙලාව මතක් වෙනවා. මතක් වෙලා කල්පනා කරනවා බුද්ධ ශාසනය නිසා තමයි මට මේ සම්පත් සියල්ලම ලැබුණේ. බුද්ධ ශාසනය නිසා තමයි මට මේ සියලු සම්පත් ලැබුණේ. මේ කාමභෝගී ජීවිතයක් නේ. සම්පත් බහුලයි. ඒ නිසා මේ සම්පත් පරිභෝග කරන්න ඉස්සර වෙලා බුදුරජාන් වහන්සේට පූජා කරන්න යයි. දිව්‍ය ලෝකෙන් ගිහිල්ලා මොන හරි ටිකක් එහෙමත් බෑ. ඒ නිසා මම ඉස්සර වෙලාම ගිහිල්ලා මේ සම්පත් පරිභෝග කරන්නට කලින් මම ඉස්සර වෙලාම ගිහිල්ලා මට මේ සම්පත් ලැබෙන්න පිහිට වෙච්ච තථාගතයන් වහන්සේට ධර්මරාජානන් වහන්සේට මම හඳුන්වා දීලා මම මෙහෙම තැනක ඉපදුනා කියන බව හඳුන්වා දීලා වන්දනා කරලා ඇවිල්ලා ඕන මේ දිව්‍ය ලෝකේ මේ මට හම්බෙච්ච සම්පත් මේ දිව්‍ය සම්පත් විඳින්න. ඔන්න ඔය වාගේ මනසක් හදාකට තමයි එතුමා එදා රෑම ඉන්නේ. ඇවිල්ලා එදා හන්දෑව බණ කියපු
ඒ ස්වාමින් වහන්සේ ගැන මතක් කරලා සරියුත් ස්වාමින් වහන්සේ ගැන මතක් කරලා හරි හොඳ දෙයක් සිද්ධ කරනවා. මේ චරිතය ගැන හිතාගෙන මෙනෙහි කරගෙන යනකොට ගිහි ජීවිතයක් ගත කරන්නා අයට පුදුම විදිහේ ගත යුතු ධර්ම ගොඩක් ගුණ ගොඩක් තියෙනවා. ඒක නිසා මේ වර්තමාන කාලය මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව පිරිහීගෙන යන කාලයක්. ශ්‍රද්ධාව පිරිහිනවා, ආත්ම දෘෂ්ටි වැඩි වෙනවා. ඒ වාගේම ඔවුනොවුන් කෙරෙහි සල්ලි පිටිපස්සේ දුවනවා. ආන්නේ ඒ වගේ මනසක්. ඒ ඔය හින්දා සමහර වෙලාවට ගිහි අය රවට්ටනවා. ගිහි අය පැවිද්දු රවට්ටනවා. ස්වාමින් වහන්සේලා රවට්ටනවා. ඊළඟට ඔය වගේ දූදරුව දෙමව්පියෝ රවට්ටනවා. දෙමව්පියෝ දූදරුව රවට්ටනවා. ඔය වගේ පරිසරයක් තිබෙන්නේ. ඒ වගේ කෙලෙස් බහුල වෙච්ච කාලයක ධර්මයට ටික ටික හරි ලං වෙලා ඉන්න මේ පින්වතුන් හොඳට මෙනෙහි කරන්ද මේ අනාථ පිණ්ඩික සිටුතුමාගේ චරිතයෙන් ගත යුතු දේවල් ගොඩාක් තිබෙනවා. එතුමාගේ ජීවිතයට එක්කාසු කරගත්ත දේවල් මහ ගොඩක් තිබෙනවා. ඒ නිසා දිව්‍ය ලෝකයේ ගිහිල්ලත් තුනුරුවන් වන්දනා කරන්නේ නැතුව ඒ ජීවිය සම්පත් පරිභෝග කරන්නේ නැතුව ඉන්න තරම් හිතක් තිබිච්ච ශ්‍රේෂ්ඨ ජීවිතයක්. ඒක නිසා මේ වෙලාවේදී අපි මේ ටික මේ පින්වතුන්ට මතක් කරනවා. හැම දිනාටම මේ උතුම් සූත්‍ර දේශනාවෙන් ගත්ත දේවල් ටිකක් හිතේ දරාගෙන ඒට අනුව පිළිපැදීමෙන් මේ ලෞතර බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කොට ගත්තා වූ සදාකාලික සැප ඇති අමා මහ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං ඔබ වහන්සේ ඉතාමත්ම වැදගත් සූත්‍රයක්, ඒ වගේ මේ සූත්‍රයේ වැදගත් කොටසක් අපට දේශනා කළා. මෙතෙන් ස්වාමීන් වහන්සේ මම කල්‍යාණ මිත්‍රන්ට යොමු වෙන්න කලින් කෙටියෙන් මතක් කරගත්තොත් මෙතන තේරුම් ගත යුතු තැනක් කියලා හිතුනේ මේ න චක්කුං උපාදීසාමි නචමේ චක්කු නිසිතං විඥානං භවිස්සති इति කියන කොටස කියලා හිතන මූලික වශයෙන්ම ඒකට හේතුව මේක බැලු බැලමට වචනේ තේරුම් ගන්න බැලුවොත් එහෙම මේකේ විවිධ තේරුම් අර්ථකථන මතු කර ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා හිතනවා. විශේෂයෙන්ම මේ චක්කු නිසිතං විඥානං කිව්වහම අපිට එකපාරම මතක් වෙන්නේ චක්කු විඥානය පිළිබඳව. එතකොට දැන් මේක ඒ විදිහට ගත්තොත් මෙතන දීලා තියෙන අර්ථය වෙනස් විදිහකට ඒක ධර්මයට පටහැනි විදිහකට යන බව පෙන්වුම් වෙනවා ස්වාමීන් වහන්සේ. මම හිතනවා ස්වාමීන් වහන්සේ අපිට ඒක බොහොම පැහැදිලිවම පෙන්වුම් කරා. මෙතන ඇස පිළිබඳව තණ්හාව දුරු කරලා බලනකොට ඒ බලන සිතත් තණ්හාවෙන් ගන්නෙ නැහැයි කියන අර්ථයක් ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරලා දුන්නා. ඒ වගේම සෝත, ගාන, જીවහා, කාය, මනෝ කියන ඒ ටිකත් ඊට පස්සේ ඒක චක්කු විඥානාදී ඒක රූප, ශබ්ද, ගන්ධ, රස ආදියත් ඒ වගේම ඊට පස්සේ විඥාන, වේදනා ආදී සියලුම දේ පිළිබඳව ඒ විදිහට ඒ තණ්හාවෙන් තොර සිතන ගතියත් ඒ තණ්හාවෙන් තොර සිතන සිත පිළිබඳවත් තණ්හාවක් නොකරනවා කියන අර්ථයෙන් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා කියලා. අඩුවක් පාඩුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ පසුව දැනුම් දෙන්න ඒක නිවැරදි කරන්න ඒක වැරද්දක් තියෙනවා නම් ඒ පසුබිමත් එක්කම මම කැමති කල්යාණ මිත්‍රයන්ට යොමු වෙලා යම්කිසි අපි ඇත්තටම මෙතන ඉන්න බොහෝ බණ භාවනා කරන විවිධ විදිහේ බණ භාවනාවල යෙදෙන යෝගීන් ඒගොල්ලන්ට අපි දන්නවා ගොඩාක් ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්සේලාගෙන් අහලා දැනගන්න. නමුත් මේ සාකච්ඡාව තුළදී අපි මේ මාතෘකාව තුලම ඉමු. අහන ඕනෑම ප්‍රශ්නයක් මේ අද සාකච්ඡා කරපු අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය ඇතුළතින් ඒකට අදාළව අහන්න කියලා ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එහෙමනම් මම කැමති කල්යාණ මිත්‍රයන්ට යොමු වෙලා ප්‍රශ්න කීපයකට අපිට යොමු වෙන අවස්ථාවක් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් පවසනවා. හොඳයි අපි එහෙමනම් ප්‍රශ්න වලට යමු. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ
දැන් අනිත්‍ය දුක් අනාත්ම වඩනකොට මේ අපි වඩන්නේ උපේක්ෂා සහගත සිතින්ද? එහෙමනොත් ඒ උපේක්ෂා සහගත සිතත් මේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කළාමද මේ ඒකට තියෙන ඇලීම නැති වෙන්නේ අනාථපිණ්ඩික සිතුමාට දේශනා කර පරිදි කියලා ප්‍රායෝගික උදාහරණයකින් ස්වාමීන් වහන්සේ ඒ සිතට ඇලෙන්නේ නැති විදිය මෙනෙහි කරන විදිය පහදා දෙන්න තෙරුවන් සරණයි. මෙහෙමයි තිබෙන්නේ ඇත්තටම උපාදානයක් වෙන්නේ නැතුව තියෙන්න නම් හැඩක් පේන්න ඕනේ. ඒකේ මොකක් හරි දැන් අපි මෙහෙමනේ සරලව කියනවා නම් අපි මිනිස්සුන්ට කියනවානේ මේ ওই ප්‍රශ්නයක් වුණාම කියනවා මේ ඕක අතහැරලා දාන්න. ඕක ගණන් ගන්න එපා. ඕක අතහැරලා දාන්න. ඔයිට වඩා තව කොච්චර දේවල් ගන්නද? ඕක අතහරින්න කියලා කියනවා. දැන් මේ කියන්නේ කවුද? ප්‍රශ්නයක් නැති එක්කෙනා ප්‍රශ්නයෙන් පීඩා විඳින එක්කෙනාට කියන කතා. එතකොට එහෙම කිව්වට ඔය ඇලෙන්න එපා, බැඳෙන්න එපා, අතහැරලා දාන්නයි කියලා කිව්වට ඔය මේ සාමාන්‍ය ඒකට අදාළ නැති එක්කෙනෙක් ඔය නිකන් වචන කිව්වට එහෙම යන්නේ නැහැ හිත. එහෙම ඇලෙන්නේ නැතුව තියෙන්නේ නැහැ හිත. ඒක ප්‍රශ්نين අයින් වෙන්නේ නැහැ. ඔය වගේම තමයි ධර්මය. දැන් අපි කිව්වට මේ ඕකට මේ චක්කු විඤ්ඤාණ ඕකට ඇලෙන්න එපා. ඔහොම කියලා කිව්වට එහෙම ඇලෙන්නේ නැතුව තියෙන ඒක නිකන් ඒක කතා ගානක් විතරයි. ඒක නිසා මේ සරියුත් ස්වාමින් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ තිබෙනවා මේ උපාදාන කරන්න එපා කියලා. උපාදාන කරන්න එපා කියන තැන තිබෙන්නේ ඔය එතුමාට එදා බණ කියපු එකක් විතරක් නෙවෙයි. ඊට ඉස්සෙල්ලා ටික කියලා තියෙනවා. මේකේ තියෙන මෙන්න මෙහෙම එකක් තිබෙනවා. උපාදාන කරන්න නැතුව ඉන්න පුළුවන් කරුණු තුනක්. එකක් තමයි මේකේ වෙනස් වීම දකින්න. ඉතින් ඕක මේක ඉස්සෙල්ලා තැන් වල පොඩ කියලා තියෙනවා. ලොකුවට කියලා නැහැ. ඊට පස්සේ දුක්ඛානුපස්සනාව. ඊට පස්සේ අනාත්තානුපස්සනාව. අනාත්තානුපස්සනාවට වඩා මෙතුමට කියන්නේ අනිත්‍ය පිළිබඳව. ඊට පස්සේ දුක්ඛානුපස්සනාව පිළිබඳවයි. ඉතින් මේ ඔය මහත්යාගේ ප්‍රශ්නය කෙලින්ම මේකට සම්බන්ධ නැහැ. මේ සූත්‍රයට කෙලින්ම සම්බන්ධ නැහැ. මේ වක්‍රයක් ගහලා තමයි කියලා දෙන්නේ. මහත්යාට තිබෙන්නේ වෙන ප්‍රශ්නයක්. මහත්යාට තියෙන්නේ ওই වේදනාව සම්බන්ධයෙන් ඔය සැප වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. මෙහෙමයි තියෙන්නේ. අපි අනිත්‍ය යම්කිසි ධර්මයක අනිත්‍ය මෙනෙහි කරගෙන යනකොට අනිත්‍ය වැටහෙනකොට මේ අනිත්‍ය වැටහෙනකොට අපේ තිබෙනා වූ මේ මාන්න උඩඟුකම් අහංකාරකම් නැති වෙනවා. මාන්නය උඩඟුකම අහංකාරකම අනිත්‍ය මෙනෙහි කිරීම තුළ නැති වෙනවා. ඕක සමහර වෙලාවට වංචනයකත් වෙන මම ඒක කියලා දෙන්නම්. දුක මෙනෙහි කරනකොට යම්කිසි දෙයක තිබෙනා වූ මහා කරකස ගතිය දුක්ඛ ස්වභාවය මෙනෙහි කරනකොට ඒක අර මේ දුක් උඩකට මම මොකටද මේ ඇලෙන්නේ කියලා අන්න ඒ වගේ නැති වෙනවා. දැන් මේ මෙතුමාට මේ දුක්ඛ ස්වභාවය ඒ ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා. දැන් එයා විඳිනවනේ අනාථපිණ්ඩික සිතුමා. එතකොට තණ්හාව නැති වෙනවා. මේක දුක් උපදින තැන. ඒක නිසා අනිත්‍යානුපස්සනාව වඩාගෙන මෙනෙහි කරගෙන යනකොට අහංකාරකම උඩඟුකම මාන්නෙ තුනී වෙනවා. දුරු වෙනවා. හිතින්ද බෑ. ඊළඟට දුක පිළිබඳව මෙනෙහි කරනකොට තණ්හාව ඇලීම බැඳීම නැති වෙනවා. හිතින්ද බෑ. ආත්මයක් නැහැ කියලා මෙනෙහි කරනකොට අර දෘෂ්ටි ගතිය නැති වෙනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. මම මේක ඉස්සර වෙලා බොහොම අවුරුදු ගානකට කලින් ගොඩාක් මහන්සි වෙලා බණ දේශනා කළා තිබෙනවා. දැමුත් එහෙම තමයි. නමුත් ඒ කාලේ අපි බණ දේශනා කරුණට හරියම මේ ඔය හිටපු සමහර පිරිස් බොහොම බිඳුවේ හිටියේ.
ඇත්තටම කියනවා නම් ඒ කාලේ මගෙන් අහපු ගොඩාක් මස් මාළු කන්නේ ඇයි? ඊළඟට බිත්තර කෑවන් පස්සේ කොස්සට කෑවන් පස්සේ මොකද්ද වෙන්නේ? බිත්තරෙත් කුකුලෙක් හැදෙනවා කොස්සටින් කොස් ගස් පැලවෙන ඔන්නෝම කට්ටියක් හිටියේ. ඊළඟට මේ මොකද්ද මත්පැන් දීමේ ආදිනව ඔහොම ඉතින් ඕක හැමතැනම අහන්න තියෙන නිසා මම ඔය මේ පිරිසකට ගොඩක් කට්ටියට කියලා දුන්නා ඌවා නෙවෙයි බණ තමයි ඊට වඩා දෙයක් තියෙනවා කියලා. දැන් ඔන්න ඔය පටිච්ච සමුප්පාදය පොඩ්ඩ කෑලි කියලා දුන්නා. අනිත්‍යානුපස්සනාව කිව්වා. අනිත්‍යානුපස්සනාව මෙනෙහි කරන්ද පස්සේ වුණාට මම අධ්‍යක්ෂ එකක් තියෙනවා. අනිත්‍යානුපස්සනාව වඩා දුක්ඛානුපස්සනාව වඩා මේ අයට පුදුම මාන්නයක් එනවා. අනිත්‍යානුපස්සනාව වැඩෙනවා. අනිත්‍යානුපස්සනාව වඩනකොට ඒක තුල මාන්නයක් එනවා. දුක්ඛානුපස්සනාව වඩනකොට මාන්නයක් එනවා. මේ අනාත්මානුපස්සනාව වඩනකොට මාන්නයක් එනවා. මේ එක අවස්ථාවකදී මේ මාත් එක්ක තරක කරන්නත් ආවනේ. පස්සේ ඉස්සර ඔය කොටසට ප්‍රශ්න අහා හිටපු මිනිස්සෙක් කවුරුදු කීපයකට පස්සේ මාත් එක්ක තරක කරන්න ආවා. අනිත්‍යානුපස්සනාව භාවනා කළා. භාවනා වැඩසටහනටත් ගිහිල්ලා. හේතුව මොකද? එයාට ධර්මයේ යම් කිසි ටිකක් වැටහිගෙන යනකොට එතනදී එක ටිකක් අනිත්‍යානුපස්සනාව කළා. හැබැයි හිත බැලුවේ නැහැ. ආන්න ඒක තමයි උනේ. ඒක නිසා මේ අනිත්‍යානුපස්සනාව නියම විදිහට වැඩුවොත් හිතේ මාන්නයක් හිටින්නත් බෑ. ඒක දැකපු ඔබ්ජෙක්ට් එකේ මාන්නයක් හිටින්නත් බෑ. දුක්ඛානුපස්සනාව වැඩනොත් තණ්හාව නැති වෙනවා. ඒකට හිතට තණ්හාවක් ඇති වෙන්නත් බෑ. මෙනෙහි කරන ඒක බලපු හිත අනිත් ඔබ්ජෙක්ට් එකට ඇති වෙන්නත් බෑ. ඒක නිසා ඔය මේ වේදනාව කියන එක සැප වේදනාව හෝ වේවා උපේක්ෂා වේදනාව හෝවා දෙකේම අනිත්‍ය බලනකොට බැඳීමක් නැති වෙනවා ඇලීමක් නැති වෙන ඒ දෙකම වෙන්න ඕනේ. එතකොට තමයි අනිත්‍යානුපස්සනාව නියම විදිහට වැඩුණා කියලා තීරණය කරන්න පුළුවන්කම තියෙන්නේ. තේරුවන් සරණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වඩන සිතට කොහොමද මේ ඇලෙන්නේ නැතුව කියන්නේ භාවනාව මෙනෙහි කරන්නේ දැන්? ඒ සූත්‍රයේ කියලා දෙන්නේ මේ වගේ අනිත්‍ය වඩන සිතට ඇලෙන්න එපා කියන එකනේ. ඒ පණිවිඩය දෙන්නේ. එතකොට ඒක කරන්නේ ප්‍රායෝගිකව ආරම්භයක් හැටියට කොහොමද කියලා කෙටියෙන් පහදලා දෙන්න සම්සාරණංශ ඉරන්සන්නේ. මෙහෙමයි. මේකේ තියෙනවා මහත්තයා මේකේ තියෙනවා මෙන්න මෙහෙම වැඩක්. මේකේ ටිකක් ආපස්සට යන්න ඕනේ. ආපස්සට යනවා කියලා කියන්නේ මේ අපි මෙහෙම මේ සූත්‍රයේ අයින් කරමු. මේ සූත්‍රයේ පැත්තකින් තියමු. සූත්‍රයේ පැත්තකින් තියලා මෙහෙම හිතන්න. අනිත්‍ය කියලා කියන්නේ දුක්ඛය කියලා කියන්නේ අනාත්මය කියලා කියන්නේ මහත්තයා සෑම දෙයක් සෑම ලොකු ධර්මයක්ම පොඩි ධර්මයක්ම අස්සේ තිබෙන්නා වූ ලක්ෂණ ඕවා උඩ නැහැ. කිසිම දෙයක් ඔය අනිත්‍ය ලක්ෂණේ දුක්ඛ ලක්ෂණ අනාත්ම ලක්ෂණේ සෑම ධර්මයකම අස්සේ තියෙන්නේ. ඇතුළතයි තියෙන්නේ. එතකොට අපි ඒ ඇතුළත තිබෙන්නා වූ ධර්මයක් එළියට අරගෙන ගලවලා එළියට අරගෙන බලන්න කලින් වැඩක් තියෙනවා කරන්න. ඉස්සෙල්ලා බලන්න ඕනේ අනිත්‍ය තියෙන ධර්ම වෙන්වෙන්ම හඳුනා ගන්න ඕනේ. ඕකට කියනවා නාම ධර්ම හඳුනා ගන්න රූප ධර්ම හඳුනා ගන්න නුවණ කියලා. නාමය මොකද්ද රූපය මොකද්ද කියලා හඳුනා ගන්න නුවණ. ඕකත් අමාරුයි කියමුකෝ. ඔය වචන දෙකත් අයින් කළා මේ විදිහට හිතමු. හිත මොකද්ද අරමුණ මොකද්ද කියන කාරණා දෙකට කරලා තේරුම් ගන්න පුළුවන් අවබෝධයක් තියෙන්න ඕනේ.
හිත වෙනම තේරුම් ගන්න ඕන, අරමුණ වෙනම තේරුම් ගන්න ඕන. රූපය වෙනම තේරුම් ගන්න ඕන, රූපය දැනගන්න හිත වෙනම තේරුම් ගන්න ඕන. ඔය දෙක ඉස්සර වෙලාම දෙකට කඩා ගන්න ඕන. ඕකට කියනවා අරමුණ වෙනම හඳුනා ගන්න, අරමුණ දකින්න හිත වෙනම හඳුනා ගන්න මේ නුවණ හේවත් නාමයයි රූපයයි හඳුනා ගන්න නුවණ නාම රූප පරිච්ඡේද ඥානය කියලා ඔකට කියනවා. ඕක ලොකු වැඩක්. ලොකු වැඩක්. ඕක දවසෙන් දෙකකින් එන්නේ නැහැ කිසි කෙනෙකුට. පෙර සංසාරයේ ගොඩාක් වඩලා තියෙන එක්කෙනෙකුට ඇරෙන්න ඉන්නේ. ඒක නිසා අපි ඔය නාමයේ ඇතුළේ තිබෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න කලින් රූපයේ ඇතුළේ තිබෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට දකින්න කලින් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම හිර වෙලා තිබෙන ධර්මතා දෙක දැනගන්න ඕනේ. ඒ දෙක දැනගන්නකොට අපි මේ යම්කිසි රූපයක් දැක්කොත් ඒ රූපේ දැක්ක වෙන්නේ මේ හිතෙන් කියලා ටක් ගාලා මේ දෙක වෙන හඳුනා ගන්න. වෙන අරමුණ මේ රූපය, මේ පාට, ඒ පාට දැකපු හිත. සද්දේ දැකපු හිත. ඊළඟට ගන්ධය දැනගත්ත හිත. රසය දැනගත්ත හිත. ස්පර්ශය දැනගත්ත හිත. ඔන්න ඔය වැඩි ගොඩාක් කරන්න ඕනේ. ඕක මේ දිනදා ජීවිතයේදී දකින දේවල් වල ගොඩක් කරන්න ඕනේ. ඔහොම කරගෙන ඔය වැඩේම ගොඩාක් කරන්න ඕනේ. ඔහොම කරගෙන යනකොට ඊට පස්සේ ඕක හිතට ගොඩාක් හුරු වේගන එනකොට ගොඩක් හුරු වෙනකොට ඔන්න ඩිංග තේරෙන්න පටන් ගන්නවා. ඒ දෙන්න දෙපැත්තේ බලනකොට ඒ දෙපැත්තේ දෙන්නගේ ඇතුළත තිබෙනා වූ කෑලි බෑලි ඔන්න පොඩ පරින් වර ඩිංගක් එන්න පටන්. අන්න ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම උන්ට තේරුම් ගන්නට නිකන් ඉනිෂියේට් වෙනවා වගේ තත්වයකටපත් වෙන්නේ. ඒක නිසා ඔය විදර්ශනා ඥාන වැඩෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ තේරෙන්නේ පස්සේ ඉස්සෙල්ලා තේරෙන්න ඕන ඒ තමයි නාම ධර්ම මොනවද රූප ධර්ම මොනවද කියන කාරණේ. ඔය විදිහට තමයි මහත්යවක සිද්ධ වෙන්නේ. තේරුවන් සර්. සාදු ස්වාමීන් වහන්සේ බොහොම පිං. හොඳයි, තවත් කාට හරි මොන හරි තියෙනවනම් අහන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාවට අදාළව මොකක් හරි තියෙනවනම් මේකෙන් පේනව නේද අර සරියුත් ස්වාමීන් වහන්සේ කියපු කතාව ඇත්ත කියලා. සරියුත් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා මේ අනාථයෙන් පිළිග සිටු පුත්‍රය මේවා මේ හාමුදුරුවන්ට තේරෙන බණ මේවා ගිහියන්ට එහෙම තේරෙන්නේ නැහැ කියලා. මේ ඒ අනාථපිණ්ඩික සිටුතුමා නම් කිව්වේ අපරාජක ජාතිය කට්ටිය ඉන්නවා. ඉතින් බණ අහන්න නැති හින්දා ඒගොල්ලෝ පිරිනවයි කියලා මේ එහෙම එකක් එතුමා කියලා ඉතින් නියපරලෝ ගියා. හාමුදුරනේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? මම මාළති UK ඉඳන් අර හාමුදුරුවෝ කියපු උදාහරණේ අර ටෝච් එකක් ගහලා ඒකට ආපහු අර එක පතිත යනවා කියන එක හරිම ලස්සන උදාහරණයක්. මට ඒක ආපහු පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන් හාමුදුරනේ? ඒක මට පොඩ්ඩක් ගැඹුරු වැඩි වුණා. ඒක වෙන්නේ මෙහෙමයි. අපිට තේරෙන සමහර තැන්වල තියෙනවා මේ ඒක මෙහෙමයි කියන්නේ. සමහර තැන්වල තියෙනවා මේ ඕලාරික දේවල් වලට බාහිර දේවල් වලට තිබෙනවා නිකන් ඒව නිසා ඇතිවෙච්ච මාන්නයක් තිබෙනවා. ඒ මාන්නය තේරුම් ගන්න පුළුවන්. ඒ උඩඟුකම ඒව තේරුම් ගන්න පුළුවන්. හැබැයි අපි නිහතමානී වෙනවා කියමුකෝ. නිහතමානී වුණාන් පස්සේ නිහතමානී වීම ගැන මාන්නයක් එනවා. ඒක තේරුම් ගන්න අමාරුයි. ඒ කියන්නේ බාහිර අපි නිකන් පිරිසක් මැදට ගිහිල්ලා නිකන් මහ බෝස්ටින් කතාවක් දානවා. කතාවක් දැම්මන් පස්සේ අපේ කතාව අපි මෙහෙම කියමුකෝ. අපිට තියෙන අපි ශ්‍රී ලාංකිකයනේ. අපි ශ්‍රී ලාංකිකයට තියෙන ඉංග්‍රීසි මාන්නයක් තියෙනවානේ. මම ඉංග්‍රීසි මාන්නය ඉගෙන ගත්තේ ඉංග්‍රීසි ඉගෙනගෙන. මම ඇත්ත වශයෙන්ම මට ඉංග්‍රීසියෙන් කොමියුනිකේට් එකට වඩා මට ඉංග්‍රීසියෙන් තමයි මම මේ මිනිසු තේරුම් ගත්තේ. ඉතින් මේ ඉංග්‍රීසි එක ටූල් එකක්. දැන් අපිට තියෙනන්නේ මේ දැන් හොඳ ලොකුවට ඉංග්‍රීසි භාෂාව හසුරවන ලක්ෂණ කට්ටිය ඉන්නවනේ. එහෙම ඉංග්‍රීසි භාෂාව හසුරවනකොට
ඒකේ පේනවා මේ අමුතු මේ නිකන් ඒ ශබ්දවල තිබෙන අමුතු මාන්නේ ඇවිස්සිච්ච ගෑවිච්ච මාන්නේ පියාඹන ගතියක් තියෙනවා. ඕක යම්කිසි කෙනෙක් තේරුම් ගත්තොත් එහෙම එයාගේ ඊට පස්සේ ටග්ගල් නිහතමානී වෙනවා. නිහතමානී වුණායින් පස්සේ අර ඉංග්‍රීසි වලට තියෙන මාන්නය අයින් වුණාට ඒ මාන්නය ගිහිල්ලා තැවරෙනවා අර මාන්නේ නැති වුණයි කියලා හිතේ. එහෙම එකක් තියෙනවා. මම ලස්සන කතාවක් කියන්නම්. මන්ට මේ පින්වතුන් මේ අහගෙන ඉන්න අය බන මොන විදිහට තේර ගන්නවද කියලා මට නම් මම දන්නේ නැහැ. නමුත් මම මගේ ජීවිතයේත් එක්ක තමයි මම මේ කියන જાති ඔක්කොම කියන්නේ. මම ලස්සන කතාවක් කියන්නම්. මම මේ අත්විඳපු එකක්. මම ඉස්සර ආරණ්‍ය සේනාසනයක වැඩ ඉන්නේ. මගේ මුල් කාලේ. ඉතින් අපේ පුහුණු වීම එහෙම හරීම බොහොම දැඩි එහෙම ඉන්නකොට මේ එක දවසක් පින්කමක් තිබුණා. මම තමයි එතන බාලම හාමුදුරුවෝ. ඉතින් මේ පින්කමක් දවසේ අපිට ඩියුටි පැවරලා තිබුණා. ඒ කියන්නේ මට තිබුණේ මිනිස්සු ගෙනල්ලා දෙන දානේ බාර අරගෙන දාන ශාලාව ඇතුළට කාටවත් එන්න දෙන්නේ නැහැ. දානේ බාර අරගෙන මේ මේසයක් තිබුණා. මේ මේසෙ තියන්න තියෙන්නේ. මේ මේසෙ තියලා ඊට පස්සේ ලස්සනට ඒක මේ ස්වාමීන් වහන්සේට පූජා කරපු බත් මාළු පිණි වෙනම ව්‍යංජන වෙනම කැවිලි පෙළ වෙනම ලස්සනට නීට් එකට හඩ ගස්සන්න තියෙනවා. ඕක තමයි මට තිබිච්ච පැවරලා තිබෙච්ච වැඩේ. එතකොට හිතලා බලන්න මේ දානයක් දෙනකොට ලෝභයක් නැහැනේ. සංඝ උපස්ථාන කරනකොට ලෝභයක් නැහැනේ. අප උපස්ථාන කරනකොට ලෝභයක් නැහැ, දේශයක් නැහැ, මොකක්වත් නැහැනේ, කහල ගොඩක් මොකක්වත් නැහැනේ. ඕකනේ ඔය දාන ගෙවල් වල දාන්නේ දෙනකොට අප උපස්ථාන කරනකොට සිද්ධ වෙන්නේ. දැන් ඔතන හිටපු ඇක්ටිව් චරිතය තමයි මම. ඉතින් තරුණයි ඇක්ටිව් චරිතය. ඒක නිසා මේ මිනිස්සු මගේ ඒ ඇක්ටිව් ගතිය මම ඉතින් පිංගම් අර හෙට්ටි තියෙනවා අර මං ගොඩක් කාර්ය බහුලයි. ඒක නිසා දැන් මම මොකද කරන්නේ අර ගොඩාක් වැඩ කරනකොට අර වැඩිහිටි හිටපු ඒ ආපු දායක පින්වතු ඔක්කොම ටික දැන් මගේ දිහා දැන් මේ නළුවෙක් වගේ නළුවෙකුගේ ක්‍රියාපටිපාටිය වගේ දෙයක් නිකන් මගේ දිහා බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ මම ලස්සනට වැඩේ කරනවානේ හොඳයි මේ ස්වාමීන් වහන්සේ කියන එකක් තමයි. මේ ස්වාමීන් වහන්සේ කොච්චර ශ්‍රද්ධාවන්තද, කොච්චර ඇක්ටිව්ද, කොච්චර කාර්ය, කොච්චර වැඩ පිළිවෙලද, ඒ වගේ හැඟීමකින් තමයි ඒ ඇස්වලින් මට පේන්නේ. ඉතින් බොහොම ගෞරවාන්විතව කරුණාදායාව මෛත්‍රියේ පිරිච්ච net සිත් තමයි තියෙන්නේ. ඉතින් මම ඒ කටයුතු කරන්නේ ශ්‍රද්ධාව මතනේ. එතකොට පසු කාලීනව අපි මේ භාවනා කරන්න යනකොට අපිට කිව්වා මේ අතීතයේ ජීවිතයේ සිදුවෙච්ච ඒවාත් මෙනෙහි කරන්න කියලා. ඉතින් මෙනෙහි කරගෙන යනකොට මට එක අවස්ථාවකදී මතක් වෙනවා මේ අර පින්කම මතක් වුණා. ඔය කරපු ඔය සංවිධානය කර ඔය වැඩසටහන මතක් වෙනකොට මට හිතුණා මේ දානමේ මේ ආරණ්‍යයේ මේ පින්කමේදී කොච්චර නම් පහත් හිතක්ද මට පහළ වුණේ කියලා. හේතුව මට හැදිච්ච හේතුව දානමය පින්කමක් කරනකොට උදව් උපකාර කළාට ඒක ලෝකයට උදව්වක් උපකාරයක් කියලා ඒක පෙනුනට ඒක තුල මිනිස්සු තමාදිහා netsit හරවගෙන ඉන්නකොට හැදෙන්නේ ඒ මිනිස්සු අයින් කරපු මාන්නය කියන කුණු ගොඩ මගේ හිතේ තැවරෙන එකයි. මගේ හිතේ ගෑවෙන එකයි. ඕක ඒ මිනිස්සුන්ට පේන්නේ අනිත් එක මටත් ඒ වෙලාවේ පේන්නේ හේතුව මං ඒ වෙලාවේ ඒක විඳින හින්දා. යම්කිසි දවසක භාවනාවක හුදකලා වෙච්ච ගමන් ඔය පරණ දේවල් මේ පටියට දාලා බැලුවන් පස්සේ ඔක්කොම මැදීගෙන යනවා. ඒක නිසා ඔය හැම කෙනාගේම හිත
හිතවල බාහිර ලෝකයට තිබෙන්නා වූ දේවල් වලින් දේවල්ට තියෙන මාන්නය, ඒවට තියෙන තණ්හාව, ඒවට තියෙන ඇලීම, ඒවට තියෙන බැඳීම අයින් වුණාට ඒ අයින් කරපු එකත් එක්ක මේ හිතට ඇති වෙන හරි අපෝ දැන් නම් හරිම රිලැක්ස්. හරිම රිලැක්ස්, හරිම සන්තෝෂයි, දැන් නම් හරිම සැහැල්ලුයි කියලා හිතෙනකොටම ඒකේ අස්සේ තිබෙනවා ඒ සැහැල්ලුවට ලාටු වෙච්ච, ඒ සැහැල්ලුවට ඇලිච්ච, ඒ සැහැල්ලුව ඇතුළතින් අත්විඳින මහා ලෝභ හිතක් තියෙනවා. ඔන්න ඕක තමයි මං කිව්වේ අර එළියේ ඉන්න මැස්සෝ එහෙන් අයින් වුණාට ඊට පස්සේ ඇතුළේ වහනවා කියලා. මං හිතනවා මේක තේරෙන්න ඇති කියලා. තේරුවන් සරණයි. හම්දුනේ තේරුණා බොහොම පිං. හොඳයි, තවත් කාටවත් ප්‍රශ්නයක් තියෙනවද? නෑ වගේ ස්වාමීන් වහන්සේ. මං හිතන්නේ අපිට දැන් නවසීලන්තේ වෙලාව මධ්‍යම රාත්‍රියටත් ආසන්නයි. එහෙම නිසා අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අප වෙනුවෙන් කාලය මේ අයරින් මිඩංගු කළා රැය වුණා කියලා බලන්නේ නැතුව අපිට මේ කරන සේවයේ ඊ타ත්ම කෘතවේදීව අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේත් එක්කම ඔබ වහන්සේට තමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. අද දවසේ සාකච්ඡාව නැත්නම් ධර්ම දේශනය නිමා කරන ලෙසට ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දෙසම දිනාටම යහපතක් වේවා. තෙරුවන් සරණයි. ඉතින් අද මේ සවරන්ට සිසිලස මේ ධර්ම මණ්ඩපයේ එක්කාසු වෙලා විවිධ රටවල් වල ඉන්න පින්වතුන් එක්කාසු වෙලා ඉතින් මේ බණ අහන්න ධර්ම සාකච්ඡා කරන්නට ඉදිරිපත් වුණා. ඉතින් පින්වත් ජයන්ත රත්නායක මහත්තයා ඉදිරිපත් කළ උගනයිස් කරගත්තා. ඉතින් ඒ සම්බන්ධීකරණ වැඩේ කරා. ඊළඟට මේ වැඩසටහන ටිකට කරගෙන ඉන්නේ අපේ ලලිත් දලුවත් මහත්තයා. ඒ නිසා මේකට සම්බන්ධ වුණා වූ පින්වත් ලලිත් දලුවත් මහත්මයාටත් ඒ වගේම ජයන්ත මහත්මයාටත් ප්‍රශ්න ඇසූ පින්වත් මහත්මයාටත් මහත්මීන්ටත් හැම දිනාටම සනසිල්ලක් වේවා. ඉතින් මේ විදිහට මේ ධර්ම සාකච්ඡා මණ්ඩපය තුලින් ධර්මය ඇසී මණ්ඩපය තුලින් මේ විදිහට ಗುಣ වඩා ගන්නටත් තව අවස්ථාව සැලසේවා. ඉතින් මේ පින්වතුන්ගේ සියලුම යහපත් බෝධි පාක්ෂික ධර්ම ප්‍රාර්ථනාවන් සියල්ල ඉෂ්ට වේවා, සිද්ධ වේවා. ඒ වගේම අද මේ දේශනා කරපු අපි සාකච්ඡා කරන්න ඉදිරිපත් කරගත්ත සූත්‍රයේ අන්තර්ගතයේ මේක විස්තර වශයෙන් කියන්න පැය 10-15ක් වුණත් ඊටත් වඩා වැඩි කාලයක් කියන්න පුළුවන්. මේක මේ වෙලාවට ගැලපෙන ප්‍රමාණයෙන් අපි විස්තර කරේ. ඉතින් මේ සූත්‍ර දේශනාවේ චරිත වශයෙන් ධර්ම වශයෙන් තිබෙනා වූ ධර්ම කාරණා තව ඉදිරිපත් කරගෙන තමන්ගේ ජීවිතයට එක්කාසු කරගෙන හැම දිනාට මේ නිවනට පාදක ධර්මයක් බවට පත් කරගෙන ගුණ වඩාගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමාමහ නිවනේ සැනසෙන්න ලැබේවා. නිර්වාණ අවබෝධයේ පිණිස මේ පින් මේ කුසල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අපි බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ඉතින් මේ වෙලාවෙදි සිහිපත් කරනවා අපිට දැනුණත් පෙරුණත් නැතත් මනසින් අරමුණු කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු නිර්මල ධර්මය ලෝකයාට දේශන කියලා දෙන තව ගොඩාක් ස්වාමින් වහන්සේලා තායිලන්තයේ, බුරුමේ, ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඉතින් ඉංග්‍රීසි භාෂාවෙන් හෝ සිංහල භාෂාවෙන් හෝ වෙනත් භාෂාවකින් හෝ වේවා නිවරදිව මේ තථාගත ධර්මයේ ලෝකයාට පහදා දෙන ධර්ම විකෘතියක් නොකරන ඒ සියලුම ස්වාමින් වහන්සේලාට ඒ නිවැරදි ධර්ම ප්‍රචාර කටයුතු සිද්ධ කරගෙන යන්නට විශේෂයෙන්ම නිරෝගී භාවයේ සැලසේවා, දීර්ඝායස ලැබේවා. මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ ස්වාමින් වහන්සේලාට කරදරයක් පාදකයක් නොම වේවා. උන්වහන්සේලාට ඒ ශාසනික සේවාව සිද්ධ කරගෙන විශේෂයෙන්ම ධර්මයේ දන්නේ නැති අය ධර්මයෙන් දැනුවත් කරගෙන මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නා වූ අය ඒ මිත්‍යා දෘෂ්ටියෙන් බේරාගෙන, ලෝභයට වැටෙන අය ලෝභයෙන් බේරාගෙන, අපායට වැටෙන්න යන්නා වූ අය අපායෙන් ගලවගෙන, ඒ වගේම මායයට අහු වෙන්න යන්නා වූ අය මාර්ගපාසයෙන් ගලවා ගන්නට උන්වහන්සේලාට ලෝකයාට නියම විදිහට බණ කියන්න දේශනා කරන්නට
ශක්තිය තව තව ලැබේවා. උන්වහන්සේලා ආරක්ෂා වේවා. උන්වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා. උන්වහන්සේලාටත් ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් කෙලවර නිවැරදි ධර්මයේ, නිවැරදි නිර්වාණය, නිවැරදි රහත් භාවයේ ලබාගෙන සසර දුකින් මිදලා නිවෙනින්ම සැනසෙන්න ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු. ගොඩක් පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමः. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.